අද 2020 දෙසැම්බර් මාසයේ 18 වන සිකුරාදා. අද අපි රැස් වී සිටින්නේ මෙම ධම්මසංගිනී ප්‍රකරණයට අයත් තවත් ධර්ම පරියායක් සම්මාසනය කිරීම සඳහායි. ඒ සඳහා ධම්සභා මණ්ඩපයට පැමිණි ඔබ සියලු දෙනාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. අද දවසේ අපිට එම දහම් කරුණු පැහැදිලි කිරීම සඳහා එංගලන්තයේ සිට ශ්‍රීමති මහත්මියද ලංකාවේ සිට දිනාංජලි මහත්මියද සහභාගී වී සිටිනවා. ඔබ දෙපළ අපි ඉතාම ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා. පළමු කොට අපි තෙරුවන් නමද අපේ වැඩසටහනට ආරම්භයක් ලබා ගනිමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි අපි එහෙනම් ශ්‍රීමති මහත්මිය ඔබතුමියට ආරාධනා කරනවා එම වැඩසටහනට ආරම්භයක් ලබා දෙන ලෙසට. හොඳයි හැම දිනකටම තෙරුවන් සරණයි. අද අපිට කරන්න තියෙන්නේ අලුත් දුකයක්. ඒක අලුත් ගොච්චකයක් කරන්න තියෙන්නේ. ඒක අපි කියන්නේ කෙලෙස් ගොච්චකය කියලා. ක්ලේශ දස ක්ලේශයන් සම්බන්ධයෙන් තමයි මේ ගොච්චකේ සකස් වෙලා තියෙන්නේ. එතකොට පළවෙනියෙන් අපි පොඩ්ඩක් බලමු මොකද්ද ක්ලේශ කියන්නේ කියලා. ක්ලේශ කියලා කියන්නේ අකුසල කර්මයක් සිදු කරන කල්හි එහි විපාකය අපාය ආදීන් විඳින කල්හිද සිත් සතන් දවන තවන උපතාපන හිංසන පීඩන කරන බැවින් චෛතසික 10ක් කෙලෙස් නමින් හැඳින්වෙති. කෙලෙස් දස කෙලෙස් බෙදි බෙදී ගොස් කෙලෙස් 1500ක් පමණ ප්‍රභේද වෙති. එතකොට ඒ ටික තමයි ස්වාමීන් වහන්සේ කෙලෙස් වශයෙන් දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ අකුසල කර්මයක් කරනකොට ඒ වගේම විපාකයේ විඳින කල්හි සිතත් කයත් දවන තවන උපතාපනේ හිංසන පීඩන කරන ධර්මතාව විදිහට තමයි කෙලෙස් 10 දක්වලා තියෙන්නේ. අපි බලමු තවදුරටත් මොනවද ඒ කෙලෙස් කියලා. එතකොට පොඩ්ඩක් ඉන්න කෙලෙස් ගොච්චකයක් ගන්නවා. අපිට තියෙනවා කෙලෙස් මම එවලා ඇති නෝට්ස් වල කෙලෙස් ගොච්චකය පද දුක මාතිකා 8කිනුත් පද 16කිනුත්. එතකොට මෙන්න මේ විදිහට දැන් වෙන ගොච්චකවල අපි කරේ 6යි පද දුක මාතිකා 6යි. මේකේ දුක මාතිකා 8ක් තියෙනවා පද 16ක් වශයෙන්. එතකොට අපි බලමු මොනවද කෙලෙස් කියන්නේ කියලා. ක්ලේශ වශයෙන් තියෙන්නේ අකුසල් සිත් 12ෙම යෙදিলা තියෙනවා මේ චෛතසික බෙදි වෙනස් වශයෙන් ලෝභ, දෝෂ, මෝහ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, තීන, උද්ධච්ච, අහිරික, අනුත්තප්ප කියන ක්ලේශ වස්තු තමයි කෙලෙස් වශයෙන් අපිට දක්වලා තියෙන්නේ. අපි බලමු මේක ධම්මසංගණී ප්‍රකරණේ කොහොමද කියන්නේ කියලා. ඒ ධම්මසංගණී ප්‍රකරණේ 1234 පරිච්ඡේදය 458 පිටුව දස කිලේශ වස්තුනි ලෝභෝ දෝසෝ මෝහෝ මානෝ දිට්ඨි චිකිච්ඡා තිනං උද්ධච්චං අහිරිකං අනත්තප්පං කෙලෙස් 10ක් තියෙනවා. ලෝභ දෝෂ මෝහ මාන දිට්ඨි විචිකිච්ඡා තීන උද්ධච්ච අහිරික අනත්තප්ප වශයෙන්. ඊට පස්සේ මේ එක එකක් දීර්ඝ වශයෙන් විස්තර කරලා තියෙනවා. ඒවා පොඩ්ඩක් කියව ගන්න. ලෝභය කියන එක දීලා තියෙනවා වචන 100ක් 104කින් විතර
පැහැදිලි කරලා තියෙනවා මේ රාගෝ සරාගෝ ආදී වශයෙන් ලෝභය පැහැදිලි මෙතන දක්වලා තියෙනවා වචන 100කට වැඩි එතන. ඊළඟට ද්වේෂය කියන එක මේ තත්තකතම දෝෂෝ කියලා අනත්තං මේ අචරීති ආඝාතෝ ජායති ඒ කියන්නේ ආඝාතය දැඩි තරහ අමනාපය අප්‍රිය බව ඒ වචන වලින් දීලා තියෙනවා දෝෂය කියන එක. ඊළඟට මෝහය කියන එක අපි බලමු. මේ සිංහලෙන් තියෙනවා සිංහල පැත්තේ තේරුම් ගන්න ලේසි කියව ගන්න ඕගොල්ලෝ. මෝහය කියන එකට අපි දන්නවා අවිද්‍යාවාදී වශයෙන් තිබුණු මෝහය මිත්‍යා දෘෂ්ටි ඒ වගේ ඒතර දුක්ඛ අඥානං දුක්ඛ සමුදය අඥානං ආදී වශයෙන් අර අට තැනක තියෙන නොදන්නකම දුක්ඛ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධ ගාමිනිය පටිපදාය අඥානං චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනීම උබ්බන්තේ අඥානං අපරන්තේ අඥානං පුබ්බන්ත අපරන්තේ අඥානං ඉදප්පච්චේතා පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු අඥානං. එතකොට ඒ වගේ ඒ වේ තියෙන නොදන්නකම තමයි ඒ වේ තියෙන අඥානං අදස්සනං අනபிසමයෝ අනනුභූතෝ ආදී වශයෙන් දක්වලා තියෙනවා. ඊළඟට මානිය කියලා කියන්නේ අපි දන්නවා මානිය 28 ආකාරයකින් මානිය දක්වලා තියෙන සමහර තැන්වල ඒකේ මූලික වශයෙන් සෙය්‍යමාන සදිසමාන හීනමාන කියලා අපි දන්නවා. තමා ඒ කියන්නේ අනිත් අයට වඩා ඉහළයි කියලා උසස් විදිහට හිතන මානය ඊළඟට උගතුන් උතුමන් සමානයි කියලා දක්වන දරාගෙන ඉන්න මානය ඊළඟට තමා පහත් කියලා සැලකෙන මානය ඒ වගේ අපි දිට්ඨි ගැන කතා කරාම ඉතිස්සෙල්ලා එතකොට අර ලෝකේ සාස්වතයි අන්තයි අනන්තයි අර බුදුරජාණන් වහන්සේ මරණින් මතු වේද නැද්ද ආදී වශයෙන් තියෙන දිට්ඨි. ඊළඟට විචිකිච්ඡාව කියලා කියන්නේ අර අටතැන් පිළිබඳ සැකය. ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳ සැකය, ධර්මයේ පිළිබඳ සැකය, සංඝයා මහා සංඝරත්නය කෙරෙහි තියෙන සැකය, ශික්ෂාව පිළිබඳ සැකය, උබ්බන්ත අපරාන්ත සැකය, පටිච්ච සමුප්පාදය ධර්මයේ පිළිබඳ සැකය. ඒ ටික ඊළඟට තින චිත්තස්ස අකල්ලතා කම්මඤ්ඤතා උලීයනතා. ඒ කියන්නේ චිත්තයාගේ තියෙන මෙලිකම ලීනකම තමයි තීනේ වශයෙන් හඳුන්වලා තියෙන්නේ. උද්දච්චය කිව්වහම චිත්තයාගේ විසිරීම. අහිරික කියලා කිව්වහම පාපක ධර්මවලට බයක් නැහැ. පව් කරන්න බය නැහැ. ඒකට තමයි ඊළඟට පව් කරන්න බය නැහැ. පාපකානං අකුසලානං ධම්මානං සමාදාන. ඒ කියන්නේ එක මේ අකුසල ධර්ම සමාදාන වෙනවා කියලා කියන්නේ අකුසල ධර්ම පිළිගන්නවා පිළිපදිනවා. ඒ ගැන මේ ලැජ්ජාවක් නැහැ. ඊළඟට තත්තකතම අනුත්තප්පං කියලා කියන්නේ පාපක අකුසල ධර්ම වලට තියෙන බය නැතිකම. ඒ ටික තමයි අපිට දස කෙලෙස කියලා දීලා තියෙන්නේ. ඊළඟට අපි බලමු අපිට තියෙන ඉගෙන ගන්න තියෙන පද ටික මොනවද කියලා. ඉන්න පොඩ්ඩක් ලොකු කරන්න. කෙලෙස වච්චකය දුක්ඛ මාතික 8කිනු පද 16කිනු දක්වලා තියෙනවා. එතකොට මේ ආකාරයට මාතිකාව දැම්මා. පළවෙනි එක කිලේශ දුකය. කිලේසා ධම්මා නෝ කිලේසා ධම්මා. දෙවනි දුකය දෙවනි මාතිකාව දෙවනි දුකය සංකිලේශිකා ධම්මා අසංකිලේශිකා ධම්මා. තුන්වෙනි දුකය සංකිලිට්ඨ දුකය සංකිලේශිකා ධම්මා පළවෙනි පදේ දෙවනි පදේ අසංකිලිට්ඨිකා ධම්මා. ඊළඟට කිලේශ හතරවෙනි එක කිලේශ සම්පයුක්ත දුකය කිලේශ සම්පයුක්තා ධම්මා කිලේශ විප්‍රයුක්ත. දැන් අපි මේක ඉස්සෙල්ලා ගොච්චක කරද්දී මේ තුන්වෙනි එක වශයෙන් ආවේ මේ කිලේශ සම්පයුක්ත දුකය. මෙතන සංකිලිට්ඨ දුකය වෙනම ඇවිල්ලා තියෙනවා. මේ ගොච්චකයට එකතු වෙලා තියෙනවා අමතරව. ඊළඟට පස්වෙනි එක කිලේශ සංකිලේශික දුකය. කිලේශා චේව ධම්මා සංකිලේශිකාච සංකිලේශිකා චේව ධම්මා නොච කිලේශාති. හයවෙනි එක
කිලේශ සංකිලිට දුකය. කිලේසා චේව ධම්මා සංකිලිට්ඨාච සංකිලිට්ඨා චේව ධම්මා නොච කිලේසාති. ඒ පද දෙක. ඊළඟට කිලේශ සම්පයුක්ත දුකය. එක කිලේසා චේව ධම්මා කිලේශ සංකිලිට්ඨාච දෙක කිලේශ සම්පයුක්තා චේව ධම්මා නොච කිලේසාති. අටවෙනි එක කිලේශ විප්‍රයුක්ත සංකිලේශික දුකය. ඒක පළවෙනි පදේ කිලේශ විප්‍රයුක්තා කෝපන ධම්මා සංකිලේශිකාපි කිලේශ විප්‍රයුක්තා කෝපන ධම්මා අසංකිලේශිකාපි. මෙතන මේ 6යි 7යි දෙකක් විදිහට දාලා තියෙනවා. එතකොට එකක් මෙතන වැඩි වෙලා තියෙනවා. තුන්වෙනි පදේ වැඩි වෙලා තියෙනවා. ඒ විදිහට තමයි ඒක තියෙන්නේ. අපි විස්තර බලනකොට බලමු කොහොමද කියලා ඒවා යෙදෙන්නේ. පළවෙනි එක කිලේශ දුකය. කිලේශ දුකය කිලේශා ධම්මා සත්ත්ව సంతානේ කෙලසන්නා වූද දවන තවන උපතාපනය හිංසන පීඩන කරන්නා වූ අර්ථයෙන් ක්ලේශ නම් වූ නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයන් ඇත්තාහ. එතකොට මොනවද මේ පරමාර්ථ ස්වභාව ධර්මයන් කියලා කියන්නේ? අර අපි ඉස්සෙල්ලා කියපු ලෝභ, දෝෂ, මෝහ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, තීන, උද්ධච්ච, අහිරික, අනුත්තප්ප මේ 10ම චෛතසික අකුසල සිත්වල දෙන චෛතසික 10ක්. ඒ ටික තමයි මේ කිලේශ කියලා දීලා තියෙන්නේ. ඊළඟට නොකිලේශා ධම්මා කියලා කිව්වහම මේ කෙලෙස් ධර්ම 10 හැර ඊතුරු පරමාර්ථ ධර්ම. సంతානිය නොකෙලෙසෙන බැවින් කෙලෙස් නම් නොවු නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්ම. සිත් 89යි දශ ක්ලේශ වස්තු වර්ගිත චෛතසික 42යි රූප 28යි නිර්වාණයි. දැන් අපි බලමු අට කතා නික්ෂේප කාණ්ඩය පළවෙනි. එතකොට අපි කිලේශ ධර්ම ටික කිව්වා. කිලේශ ධර්ම 10 අර විදිහට පැහැදිලි කරා. ඊළඟට නොකිලේශා කියලා කියනකොට කියනවා තේ ධම්මේ තපෙත්වා අවශේෂා කුසල ව්‍යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා වේදනක්ඛන්தோ පෙය්‍යාලං විඥානක්ඛන්தோ සබ්බංච රූපං අසංකතාච ධාතු ඉමේ ධම්මා නොකිලේශා. එතකොට තේ ධම්මේ තපෙත්වා කෙලේශ ධර්මයන් හැර අවශේෂ වූ ඉතිරි කුසල අකුසල අව්‍යාකත. අපි දන්නවා අව්‍යාකත ධම්ම කියලා කිව්වහම එනවා විපාකසිත ක්‍රියාසිත ඒවා ආයතන චෛතසික ඊළඟට රූප මේක රූප වෙනම දාලා තියෙනවා. ඒතර කුසල අකුසල අව්‍යාකත ධම්මා කියලා කිව්වම මෙතන වේදනාක්ඛන්தோ විඥානක්ඛන්தோ වලින් දක්වලා තියෙන නිසා අපි මෙතන සලකන්නේ සිත් චෛතසික විතරයි. වෙනම දීලා තියෙනවා රූප. කුසල අකුසල අව්‍යාකත ධම්ම කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වේදනාක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ ඒ සිත් සහ චෛතසිකත් සබ්බංච රූපං රූප 28ම අසංකතාච ධාතු නිර්වාණ මේවා තමයි කෙලෙස් නොවන ධර්ම. ඊළඟට අපි බලමු අට කතා කාණ්ඩය. කතමේ ධම්මා කිලේසා දස කිලේශ වත්තුනි ලෝභෝ දෝසෝ මෝහෝ මානෝ දිට්ඨි විචිකිච්ඡා තීනං උද්ධච්චං අහිරිකං අනුත්තප්පං. ඊළඟට දැන් මේකේ දීලා තියෙනවා කොහෙද මේවා තියෙන්නේ කියලා. මේ අකුසල් සිත් 12ෙම විවිධ විදිහට මේවා බෙදලා තියෙනවා. දැන් අපි මතක තියාගන්න ඕනේ මෝහයත් අහිරික අනුත්තප්ප මෝහ උද්ධච්ච අහිරික අනුත්තප්ප කියන හතර සබ්බ අකුසල සාධාරණ 12ෙම යෙදෙනවා. මෝහ අහිරික අනුත්තප්ප උද්ධච්ච මේ හතර. එතකොට මේ හතර අකුසල් සිත් 12ෙම බෙදෙනවා යෙදෙනවා වෙනසක් නැතුව. අනිත් ඒවා තමයි බෙදි බෙදි යන්නේ. දැන් බලමු ලෝභෝ අට්ඨසු ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු උප්පජ්ජති. මේ ලෝභය කියන චෛතසිකයේ පවතින්නේ ලෝභ සහගත චිත්තුප්පාද 8. ඒ ලෝභ මූල සිත් 8 තමයි ලෝභය පවතින්නේ. වෙන තැන්වල නැහැ. ද්වේෂ සිත්වල නැහැ, මෝහ සිත්වල නැහැ. දෝසෝ ද්වේසු සෝමනස්ස සහගතේසු චිත්තුප්පාදේසු උප්පජ්ජති. ද්වේෂය කියන එක
දෝමනස්ස සහගත සිත් දෙකේ සිත් දෙකක් චෛතසිකක් චිත්තුප්පාද කිව්වහම ඒ උප්පජ්ජති උපදී. මෝහෝ සබ්බා කුසලේසු උප්පජ්ජති. මෝහය කියන එක සියලුම සබ්බා කුසලේසු කියන්නේ සබ්බ අකුසලේසු. සබ්බ අකුසල ධර්මවල අකුසල සිත්වල උප්පජ්ජති. මානෝ චතුසු විත්තිගත විප්පයුත්ත ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු උප්පජ්ජති. මානය විත්තිගත විප්‍රයුක්ත ලෝභ සහගත සිත් හතරේ තමයි උපදින්නේ. දිට්ඨි චතුසු විත්තිගත සංපයුත්තේසු චිත්තුප්පාදේසු උප්පජ්ජති. දිට්ඨිය කියන එක උපදින්නේ ලෝභ සහගත විත්තිගත සංප්‍රයුක්ත චිත්තුප්පාද හතරේ. විචිකිච්ඡාව එක සිතේ තියෙන්නේ මෝහ මූල සිතක. විචිකිච්ඡා සහගතේසු චිත්තුප්පාදේසු උප්පජ්ජති. විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතේ තමයි තියෙන්නේ මෝහ මූල සිතේ. තීනම් සසංකාරිකේසු අකුසලේසු උප්පජ්ජති. තීනය කියන එක සසංකාරික අකුසල සිත් වල යෙදෙනවා. සිත් පහක යෙදෙනවා. එක මතක ඇති. ලෝභ මූල සිත් හතරකත් දෝෂ මූල සිතකත් යෙදෙනවා. ඊළඟට උද්දච්චංච අහිරිකංච අනොත්තප්පංච සබ්බා කුසලේසු උප්පජ්ජಂತಿ. උද්දච්චයත් අහිරිකේ අනොත්තප්පය සියලුම අකුසල් සිත්වල අකුසල් සිත් 12ම උපදිත්. මේවා තමයි කෙලෙස් කියන්නේ. මෙතන මොහය කිව්වා සබ්බා කුසලේසු උප්පජ්ජති කියලා. එතකොට අකුසල් සිත් 12ම මේ චෛතසික ටික බෙදලා තියෙනවා. මෝහ අහිරික අනොත්තප්ප කියන හතර 12ම තියෙන නිසා මේ කෙලෙස් ධර්ම එකිනෙකාට සංප්‍රයුක්තයි. හැම කෙනාටම තව කෙලෙසයක් තියෙනවා සංප්‍රයුක්ත වෙන්න මිශ්‍ර වෙන්න යෙදී තියෙන්නේ. ඒකත් මතක තියාගමු. ඊළඟට තියෙන්නේ කතමේ ධම්මානෝ කිලේසා කියලා 1565. කපෙත්වා කිලේසේ අවශේෂං අකුසලං. කෙලෙස් හැර අවශේෂ වූ අකුසල ධර්ම. චතුසු භූමිසු කුසල. භූමි හතරේම කුසල් ධර්ම. ඒ කියන්නේ කාමාවචර, රූපාවචර, අරූපාවචර, අපරියාපන්න කුසල්. චතුසු භූමිසු විපාකෝ. භූමි හතරේම විපාක. ලෝකෝත්තර විපාකත් එක්ක. තේසු කිරියා අව්‍යාකතං. තුන් භූමියක තියෙනවා ක්‍රියා අව්‍යාකත සිත්. කාමාවචර, රූපාවචර, අරූපාවචර. ඊළඟට රූපංච සියලුම රූප නිබ්බානංච නිර්වාණයද ඉමේ ධම්මා නොකිලෙස මේ ධර්ම කෙලස් නෙමේ කියලා කියනවා. අපි දැන් බලමු තවදුරටත් විස්තර මුකයේ කිලේසා ධම්මා. අපි කියවන්නේ ටික කිව්ව දැන් ඉතින් ඒකේ තියෙන්නේ කොහොමද ස්කන්ධ ආයතන ධාතු වලට දාගන්නේ කියලා. එතකොට මේකේ කෙලෙස් ධර්ම 10 10ම චෛතසික නිසා ස්කන්ධ එකයි සංස්කාර ස්කන්ධය ආයතන එකයි ධම්මායතනය ධාතු එකයි ධම්ම ධාතු ආර්ය සත්‍ය දෙකයි. මෙතන ලෝභය තියෙනවා. ලෝභය හැර ඉතුරු චෛතසික ටික චෛතසික 9 දුක්ඛාරය සත්‍ය ලෝභය සමුදය ආර්ය සත්‍ය සත්‍ය දෙකයි. මේ පැත්තට ආවම අපි කිව්ව අවිදේයාර්ථ කිව්වේ සිත 89යි දශක්ලේශ වස්තු වර්ගිත චෛතසික 42යි රූප 28යි නිර්වාණය. එතකොට ස්කන්ධ පහම තියෙනවා. රූප තියෙනවා, සිත් තියෙනවා, චෛතසික තියෙනවා. ඊළඟ නිර්වාණය ස්කන්ධ විනිර්මුක්තයි කියලා සඳහන් කරන්න ඕනේ. ආයතන 12ම තියෙනවා. ආයතන 12ම තියෙනවා. ඊළඟ ධාතු 18ම තියෙනවා. ආර්ය සත්‍ය 3යි. මෙතන ලෝභය නෑ. ඒක නිසා දුක්ඛ සත්‍ය තියෙනවා. නිර්වාණය නිරෝධ සත්‍ය තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා ලෝකෝත්තර සිත් 8ම තියෙනවා. ඉතින් ඒක අපි බෙදලා දාන්න ඕනේ. කුසල සිත් 4 වෙනම දාලා මාර්ගාංග ටික මාර්ග ආර්ය සත්‍යයට ඊතුරු විනිර්මුක්ත විදිහට දක්වන්නේ. ඊළඟට ඵලසිත ටික ඵලසිත 4යි චෛතසික 36යි ඒ 37 චිත්තුප්පාද සත්‍ය විනිර්මුක්තයි. ඒ විදිහට තමයි ඒ ටිකක් සඳහන් කරගන්න විස්තර ඇතුව ලියනකොට.
ඊළඟට පරමාර්ථ ධර්ම පද දෙකක් කොට දක්වා ඇති නිසා දුක නම් වේ. ආදි ලබ්ධනා මුල් පෙරින්ලාද නම් ඇති හින්න ආදි ලබ්ධනාම නිප්පදේශ දුකයි. ඒ පළවෙනි දුකය. අපි ඊළඟට බලමු දෙවෙනි දුකය. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගදී නවත්තලා අහන්න. දෙවෙනි දුකය සංකිලේශ දුකය. සංකිලේශිකා ධම්මා පළවෙනි පදය, අසංකිලේශිකා ධම්මා දෙවෙනි පදය. එතකොට සංකිලේශිකා කියලා කිව්වම කෙලෙසුන්ට අරමුණු වන්නා වූ. හේවත් කෙලෙසුන්ට ගෝචර වන්නා වූ. කෙලෙස් වලින් ඒවා දිහා බලන්න පුළුවන්. කෙලෙස් සහිතින් ඒවා බලන්න පුළුවන්. එතකොට කෙලෙසුන්ට ගෝචර වන්නා වූ නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මියෝ ඇත්තාහ. කෙලෙසුන්ට අරමුණු වෙන. ඒ විදිහට මොනවාද තියෙන්නේ? ලෞකික සිත් 81යි, තත් සංප්‍රයුක්ත චෛතසික 52යි, රූප 28යි. ඊළඟට අසංකිලේශිකා ධර්මා කියලා කිව්වහම කෙලෙසුන්ට අරමුණු නොවන, කෙලෙසුන්ට ගොදුරු නොවන නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්ම. ඒ කියන්නේ ලෝකෝත්තර සිත් 8යි, තත් සංප්‍රයුක්ත චෛතසික 36යි, නිර්වාණයයි. ඊළඟට අපි බලමු ඒක නික්ෂේප කාණ්ඩයට ගිහිල්ලා 1246 කතමේ ධම්මා සංකිලේශිකා සාසවා කුසල අව්‍යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා රූපඛණ්ඩ පේයාලං විඥානඛණ්ඩ ඉමේ ධම්මා සංකිලේශිකා ආශ්‍රව සහිත කුසල් අකුසල් අව්‍යාකත ධම්ම කාමාවචර රූපාවචර අරූපාවචර. දැන් මෙතන කුසල අකුසල අව්‍යාකතා කියන රූපත් ඇතුළත් කරලා ඔක්කොම දාලා තියෙනවා. රූපක්ඛන්ධ, වේදනක්ඛන්ධ, සංඥාක්ඛන්ධ, සංකාරක්ඛන්ධ, විඥානක්ඛන්ධ. ඒ තුන තමයි පෙය්‍යාලං කරලා තියෙන්නේ. ඉමේ ධම්මං සංකිලේශිකා. ඒව තමයි සංකිලේශිකා කියන ධර්ම වෙන්නේ. ඊළඟට 1247 කතමේ ධම්මා අසංකිලේශිකා අපරියාපන්නා මග්ගාච මග්ගඵලානිච අසංකතාච ධාතු ඉමේ ධම්මා අසංකිලේශිකා. අපරියාපන්න භූමියේ මාර්ගද මාර්ගඵලද අසංකත ධාතුද නිර්වාණයද මේ ධර්ම අසංකිලේශිකයි. බලමු ඊළඟට අට කතාව. කණිත් පිටුවේ කතමේ ධම්මා සංකිලේශිකා 1566 කතමේ ධම්මා සංකිලේශිකා තීසු භූමිසු කුසලං අකුසලං තීසු භූමිසු විපාකෝ තීසු භූමිසු කිරියා ව්‍යාකතං සංකිලේශිකා භූමි තුනේම කුසල් තීසු භූමිසු කුසලං භූමි තුනේ අපරියාපන්න හැර ඉතුරු භූමි තුනේ කුසල් අකුසල කාමාවචර භූමියේ තියෙන අකුසල් 12 තීසු භූමිසු විපාකෝ භූමි තුනේම විපාක තීසු භූමිසු කිරියා ව්‍යාකතං සබ්බංච රූපං ඉමේ ධම්මා සංකිලේශික. ඒතර සංකිලේශික කියන්නේ ලෞකික ධර්ම. තීසු භූමිසු කිරියා ව්‍යාකත කියලා කිව්වේ ක්‍රියාසිත තියෙනවා. ඊළඟට විපාක සිත් තියෙනවා. රූපාවචර කාමාවචර රූපාවචර අරූපාවචර ඒ ටික. මේවා තමයි සංකිලේශිකා කිලේශයන්ට අරමුණු වෙන ධර්ම. කතමේ ධම්මා අසංකිලේශිකා චත්තාරෝ මග්ගා පරියාපන්නා චත්තාරීච සාමාන්‍ය බලානි නිබ්බානංච ඉමේ ධම්මා අසංකිලේශිකා අපරියාපන්න භූමියේ මාර්ග සිත් 4යි චෛතසික 36යි සාමාන්‍ය ඵල සිත් 4යි චෛතසික ඒ ටික තමයි අසංකිලේශිකා කියන්නේ. දැන් බලමු මොනවාද ඒවා කියලා. ස්කන්ධ ධාතු ආයතන වශයෙන් දැන් අපි අවිදේය අර්ථ බැලුවා. ලෞකික සිත් 81යි තත් සංප්‍රයුක්ත චෛතසික 52යි රූප 28යි ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18යි සත්‍ය 2යි ඔක්කොම ලෞකික ධර්ම තියෙන්නේ. දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි මෙතෙන් තියෙනවා. ඊළඟ ලෝකෝත්තර සිත් බැලුවම මෙතන සිත් 8යි තත් සංප්‍රයුක්ත චෛතසික 36යි නිර්වාණයයි ස්කන්ධ 4යි නිර්වාණය සත්‍ය විනිමුක්තයි ආයතන 2යි ධම්මායතනය මනායතනය ධාතු 2යි මනෝ විඥාන ධාතුව ධම්ම ධාතුව ආර්ය සත්‍ය 2යි නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය අර වගේම බෙදලා දාන්න ඕනේ සත්‍ය විනිර්මුක්ත වෙන විදිහට. ඒ දුකයත් පරමාර්ථ පද දෙකක් නිසා කරනවා
ලක්නාම නිප්‍රදේශ දුකයකි. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න අපි කරගෙන යමු එහෙම. ඊළඟට අපි තුන්වෙනි දුකයට බලමු. තුන්වෙනි දුකය සංකිලිට්ඨා ධම්මා අසංකිලිට්ඨා ධම්මා. එතකොට කෙලෙසුන් විසින් කෙලසන ලද්දා වූ සංකිලිට්ඨ කිලුටුන් නිස්සත්ත නිජීව පරමාර්ථ ස්වභාව ධර්මියෝ තියෙනවා. ඒවා මොනවද? අකුසල් සිත් 12යි තත්සම්ප්‍රයුක්ත චෛතසික 27යි. දැන් මෙතන චෛතසික 27 ආවේ මේ කෙලෙස් ධර්ම හැම එක්කිනාටම කෙලෙසෙන්න. එහෙම නැත්නම් තවත් කෙලෙසුන් සහිතවයි ඒ සිත්වල පහළ වෙන්නේ. සමහර ඒවා 4ක් තියෙනවා, සමහර ඒවා 2ක් තියෙනවා, සමහර ඒවා 3ක් තියෙනවා. ඒ වගේ කෙලෙස් හැම සිතකම තියෙනවා 2 3 4 වශයෙන් තියෙන නිසා ඊටත් වැඩිය තියෙනවා. එතකොට දැන් 4ක් තියෙනවා නේ, 2 නෙමෙයි. හැම එකෙම තියෙනවා 4ක්. මෝහහිරික අනුත්තප්ප උද්දච්ච 4ට තව තියෙනවා ලෝභයයි ditthiyයි යහම ඒ සිතේ 6ක් තියෙනවා. ලෝභයයි මාන්නයයි එන සිතේ 6ක් තියෙනවා. ඒ විදිහට එක්කෙනාට එක්කෙනා කෙලසන්න පුළුවන් ඒ කෙලසුන් විසින්. එතකොට තත් සම්ප්‍රයුක්ත චෛතසික 27 වෙනවා, අඩු වැඩි නොවි. අසංකිලිට්ඨා ධම්මා කිව්වම කෙලසුන් සමග මිශ්‍ර වෙලා නැහැ. ඒ කෙලසුන්ගෙන් කිලිටි වෙලත් නැහැ. ඒක නිසා ඒ ටික දාලා තියෙනවා අකුසල් සිත් 12 වර්ජිත ඉතුරු පරමාර්ථ ධර්ම ටික. එතකොට මේක අර අනිත් ගොච්චකවල නැති පදයක්. ඒක තමයි අපි බලමු අට කතාවල කොහොමද කියලා. 1248 සංකිලිට්ඨා තීනි අකුසල මූලානි ලෝභෝ දෝසෝ මෝහෝ තදේ කට්ටාච කිලේසා තං සම්පයුක්තෝ වේදනක්ඛන්தோ සංඤක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ පෙය්‍යාලම් කරලා තියෙන්නේ. තං සමුට්ඨානං කාය කම්මං වචී කම්මං මනෝ කම්මං ඉමේ ධම්මා සංකිලිට්ඨා. එතකොට අකුසල මුල් තුනවන ලෝභ ද්වේෂ මෝහත් ඒහා සමග යෙදෙන අනිත් කෙලෙසුත් ඒවා හා සංප්‍රයුක්තුන ඒවා සමග යෙදුණු වේදනාස්කන්ධ සංකාරස්කන්ධ විඥානස්කන්ධ. ඒ කියන්නේ නාමස්කන්ධ 4ක්. තං සමුට්ඨානං ඒවා හා සමග සම්බන්ධ වුණු කාය කර්ම වචී කර්ම මනෝ කර්ම තමයි සංකිලිට්ඨා කියලා කියන්නේ. එතකොට ඒ සංකිලිට්ඨා ඊළඟට බලමු අසංකිලිට්ඨා ධම්මා කියන්නේ මොකක්ද කියලා. 1249 කතමේ ධම්මා අසංකිලිට්ඨා කුසල අව්‍යාකතා ධම්මා කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වේදනක්ඛන්தோ පෙය්‍යාලම් විඥානක්ඛන්தோ සබ්බංච රූපං අසංකතාච ධාතු ඉමේ ධම්මා අසංකිලිට්ඨා. දැන් මෙතන කුසල අව්‍යාකතා කියලා නෙමෙයි තියෙන්නේ. කුසල සිත් අව්‍යාකතත්. මොකද අකුසල් සිත් ටික ඉස්සෙල්ලා පදේට ගියා. මෙතන කුසල් සිතුත් විපාක සිතුත් ක්‍රියා සිතුත් තියෙනවා. ඒවා තමයි කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වේදනක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ. ඒ ටිකත් සබ්බංච රූපං රූප 28ත් නිර්වාණය. මේවා තමයි අසංකිලිට්ඨ ධර්ම. අපි බලමු ධම්මසා අට කතාවේ. කතමේ ධම්මා සංකිලිට්ඨා ද්වාදස අකුසල චිත්තුප්පාදා 12ක් වුණු අකුසල චිත්තුප්පාද ටික තමයි ඉමේ ධම්මා සංකිලිට්ඨා. ඒතර අකුසල චිත්තුප්පාද කියවම අකුසල් සිත් 12ක් චෛතසික 27ක් මෙතෙන්ට ඇතුළත් වෙනවා. 1569 කතමේ චතුසු භූමිසු කුසලං චතුසු භූමිසු විපාකෝ තීසු භූමිසු කිරියා ව්‍යාකතං රූපංච නිබ්බානංච ඉමේ ධම්මා අසංකිලිට්ඨා. එතකොට චතුසු භූමිසු කුසල භූමි හතරෙම කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න කුසල චතුසු භූමිසු විපාකෝ චතුසු භූමිසු විපාකෝ කියලා කිව්වහම කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න විපාක තීසු භූමිසු කිරියා ව්‍යාකතං අපරියාපන්න භූමිය හැර ඊතුරු භූමි තුනේ ක්‍රියා අව්‍යාකත විපාක ක්‍රියාසිත රූපංච රූප 28 නිබ්බානංච නිර්වාණයත් මේ ධම්මා අසංකිලිට්ඨ. මේ ධර්ම තමයි අසංකිලිට්ඨ කියන කොටසට යන්නේ.
අපි ස්වාමීන් වහන්සේගේ පොත නම් බැලුවේ නැහැ. ලියාගෙන ගියා. ස්වාමීන් වහන්සේගේ පොතෙන් තමයි ගත්තේ. අවශ්‍ය නම් අපිට බලන්න පුළුවන්. ඒකෙත් වෙනසක් නැතුව තියෙනවා. ඒ පොතෙන්ම තමයි ඔක්කොම ටික ගත්තේ. ඒක නිසා මම මේ එළියේ නෑ ඒක. එතකොට අභිධේයාර්ථ වශයෙන් පළවෙනි පදේ අකුසල් සිත් 12යි, චෛතසික 27යි, ස්කන්ධ 4යි, ආයතන 2යි, ධාතු 2යි, ආර්ය සත්‍ය 2යි. ඒ කියන්නේ තේරෙනවා අකුසල් සිත් 12 වුණාම මෙතන 12ම තියෙනවා, චෛතසික 27ම තියෙනවා, ලෝභය තියෙනවා, දුක්ඛ සත්‍යයි, සමුදය සත්‍යයි තියෙනවා. ස්කන්ධ වශයෙන් නාමස්කන්ධ 4, ආයතන වශයෙන් ධම්මායතනෙ, මනායතනෙ, ධම්මායතනෙ, මනෝ විඥාන ධාතු, ධම්ම ධාතු, ඒ ටික තමයි මේ පැත්තේ. ඊළඟට අසංකලිට්ඨා ධම්මා කියලා කිව්වහම අකුසල් සිත් 12 වර්ගිත සිත් 77ක්, ඒ සිත් වලට සංප්‍රයුක්ත චෛතසික 38ක්, රූප නිර්වාණය ස්කන්ධ 5යි, නිර්වාණය ස්කන්ධ විනිර්මුක්තයි, ආයතන 12යි, ධාතු 18යි, ආර්ය සත්‍ය 3යි. මේවා ලියනකොට දාලා විස්තර කරලා ලියා ගන්න. එතකොට වැඩිපුර ලියනකොට මතක තියෙයි. ධාතු 18 බෙදෙන හැටි එහෙම විඥාන ධාතු වශයෙන් 7ක් වෙනවා, ධම්ම ධාතු වෙනවා, ඊටු ටික රූප ධාතු වෙනවා, ඒවා මනෝ ධාතු. ඒ වගේ හදාගන්න. පරමාර්ථ ධර්ම පද දෙකක් කොට වදාළ නිසා දුක නම් වේ. ආදි ලබ්ධ නාම නිප්‍රදේශ දුකයකි. මොකුත් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අපි ඊළඟ පදයට යමු. ශ්‍රීමති මහත්මිය ඇහෙනවද? ඔව්. මෙතන ආර්ය සත්‍ය 3යිනේ. එතකොට මේ දුක්ඛ සත්‍ය ලියනකොට මේ මෙතන මේ 77න් ලෝකෝත්තර සිතට අයින් කළා නේද? සිත් ගාන දුක්ඛ සත්‍යෙට ලියන්න ඕන ශ්‍රීමති මහත්මිය. ඔව්. එතන ලෝකෝත්තර සිත් 8යි, චෛතසික 30යි අර ඉතුරු ටික ගන්න ඕනේ. මෙතනින් 8ක් අඩු කරලා එතන දුක්ඛ සත්‍යෙට ඒ 6 දෙන චෛතසික. ඒක කියන්නේ සිතකොට සිත් දෙන්නේ මේකෙන් 8ක් අඩු කරාම 17න් 8ක් 9 69යි නේ 69යි. ඔව්. එතකොට චෛතසික ලියන්නේ චෛතසික වලිනුත් අඩු කරන්න ඕනද? චෛතසික 38ම ලියනවාද? ඒ සිත් 69න් චෛතසික 38ක් කියදෙනවා. චෛතසික ඒක නිසා දැන් සිත් 69යි චෛතසික 38යි සූත්‍ර 28යි කියන ඔක්කොම ටික දුක්ඛ සත්‍යයට ලියන්න ඕනේ. ඔව්. හරි. ඊළඟට ලෝකෝත්තර සිත් 8ත් චෛතසික 36 තත් සම්ප්‍රයුක්ත චෛතසික 36 ඒ සිත් 8 දෙන. එතකොට මාර්ග ලියනකොට විස්තර කරලා ලියන්න ඕන කියන එක නේ කියන්නේ. අර මාර්ග චිත්තෝපපාද ඵල චිත්තෝපපාද ඒ මාර්ග සත්‍ය ලියනකොට ලියන්න ඕන අර සිත් 8 තියෙන ඒවා වෙනම අරගෙන ලියන්න ඕන කියන එක කියන්නේ නේ. ඔව් අර අපි කිව්වේ මේ සම්මා දිට්ඨිය මාර්ගංග 8 දෙන එක්වරක්ද 7 දෙන 4 වරක්ද මේ තේරුණා මේ මෙතෙන්දී ආර්ය සත්‍ය ලියනකොට අර 8 අඩු කරලා සිත් ගාන ලියලා එතකොට චෛතසික වලනොත් මෙතෙන්දිත් අඩු වෙන්න ඕනද කියන හිතට ආවෙන් ඔයාලට. හොඳයි ඒක අපිට මතක් කරන්න ඕනේ පළවෙනි සැරේට කරන අයත් ඉන්න නිසා සිත් 77න් ලෞකික ලෝකෝත්තර දෙක වෙන් කරගන්න වෙන් කරගෙන ලෞකික සිත් ටික විතරයි දුක්ඛ සත්‍යයට එන්නේ. ඒතකොට මෙතන ලෝභය නැති නිසා සමුදය සත්‍යයක් නැහැ. ඊළඟට මාර්ග සිත් ඵල සිත් වල ඒ 8යි චෛතසික 36යි අපි ආර්ය සත්‍ය දෙකට බෙදලා දාන්න ඕනේ. නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය නිර්වාණය. එතකොට මෙතන තියෙන්නේ දුක්ඛ සත්‍යයි, නිරෝධ සත්‍යයි, මාර්ග සත්‍යයි. මාර්ග සත්‍යෙට තමයි ඔය කියපු විස්තර ටික එකතු වෙන්න ඕනේ. බොහොම හොඳයි ඒක අහපු එක. ඒක අපහැදිලිද කාට හරි හැමතිස්සෙම මතක තියාගන්න මේ වගේ ලෞකික ලෝකෝත්තර සිත් කලවමේ දැම්මොත් අපි මේවට දානකොට ඒවා බලලා විශේෂයෙන් ආර්ය සත්‍යයටයි ස්කන්ධ වලටයි දානකොට බලන්න නිර්වාණය ස්කන්ධ විනිර්මුක්තයි කියලා දාන්න ඕනේ ඒ විදිහට. ඒක පැහැදිලිද කන්දිමත් නේ? ශ්‍රීමති මහත්මිය මට හොඳට පැහැදිලි. මම මේක එහෙම හිතලා ඒක මට ෂුවර් කරගන්න තමයි. ඕකේ. පරමාර්ථ ධර්ම පද දෙකක් කොට වදාළ නිසා දුක නම් වේ. ආදි ලබ්ධ නාම නිප්‍රදේශ දෙකයි. එතන ස්වාමීන් වහන්සේගේ පොතේ පෙරසේ උදුරන මේ වගේ තියෙන්නේ. ගොඩක් මේ අර දුක් තිකමාතිකාවල වගේ එකක් ගන්න විස්තර කළා නෑ. ඒ වෙනකොට පුළුවන් නිසා තනිත් එක පොත දිග වෙන නිසා ස්වාමීන් වහන්සේම කරන්නේ නැති. ඒ වගේම අපි ලියනකොට විස්තර කරලා ලියා දුන්නා අපි. අවශ්‍යද ස්වාමීන් වහන්සේගේ පොත බලන්න?
ඒක තියෙනවා පෙන්වන්න පුළුවන්. මේ ඒකෙත් ඒ විදිහට තමයි තියෙන්නේ. අපි ගත්තේ ඒ පොතෙන් අරගෙන ඔයා හොඳට ක්ලියර් පිට ලියලා තියෙනවානේ හැමදේම. ඉතින් මං හිතන්නේ මේ පොත අපහු පෙන්නනවා. ඊළඟට තියෙන්නේ කිලේශ සම්පයුක්ත දුක. ඒත් ඒ වගේම සංකලිත ඉස්සෙල්ලා සංකලිත පදේ වගේ ඒ අනුදුරම් කියලා තියෙන්නේ. ඒ දෙකම ඒ විදිහට දීලා තියෙන බොහොම කෙටියෙන් දීලා තියෙන්නේ මේ ඒ දුකය. ඊළඟට අපිට කරන්න තියෙන්නේ කිලේශ සම්පයුක්ත දුකය. ඒක බොහොම කියලා දීලා තියෙන්නේ. ඒක අර වගේ බලන්න කියලා. එතකොට ඒක තමයි මම කිව්වේ අර 3යි 4යි දුක දෙක පරම අභිදේයාර්ථ වශයෙන් සමානයි. අර ඒක දීලා තියෙනවා මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා ඒ පුද්ගල අධ්‍යාශයෙන් විනයගේ ජනයාගේ අවබෝධය පිණිස විස්තර කරලා පද දෙකකට කඩලා දාලා කියලා තිබුණා. අපි බලමු අපි ලියාගත්තේ කොහොමද කියලා. කිලේශ සංප්‍රයුක්ත දුකය. කිලේශ සමග සතර සංප්‍රයෝග ලක්ෂණ වලින් මිශ්‍ර වෙලා තියෙන ධර්මතා ගැන. එතකොට එහෙමයි ඊළඟට ඒව සමග යෙදිලා නැති ඒවා. කිලේශ සංප්‍රයුක්ත දුකය. කිලේශ සංප්‍රයුක්තා ධම්මා කෙලෙසුන් සමග සතර සංප්‍රයෝග ලක්ෂණින් මිශ්‍ර වූ නිස්සත්ත්‍ය නිජීව පරමාර්ථ ස්වභාව ධර්ම. එතකොට කෙලෙසුන් සමග දැන් අපිට මේක කියනකොට තේරෙනවා සතර සංප්‍රයෝග ලක්ෂණින් මිශ්‍ර වෙලා. කෙලෙසුන් මේ සිත්වල 4ක් 5ක් 6ක් ඒ වගේ ඉදිලා තියෙනවා. එතකොට හැම කෙලෙසයක්ම සංප්‍රයුක්තයි. ඒක පැහැදිලි කරගන්න මතක තියාගන්න අපි ඉස්සර මේ හේතු කරනකොට අර මෝහ සිත්වල යෙදෙන මෝහය පිළිබඳ අපිට ටිකක් අමාරු වුණානේ අවබෝධ කරගන්න. දැන් මේ දුකේ ඒ අතින් ලේසි හැම කෙලෙසයකට තව කෙලෙසයක් ඒ සිතේ තියෙනවා. ඒක නිසා සංප්‍රයුක්තයි. ඒක තමයි මෙතන අපිට චෛතසික 37ම සංප්‍රයුක්තයි කෙලෙස් වලින්. ඒ විදිහට හිතා ගන්න. ඊළඟට අපි ගමු නික්ෂේප කාණ්ඩේ. 1250 කතමේ ධම්මා කිලේශ සංපයුක්තා. තේහි ධම්මේහි යේ ධම්මා සංපයුක්තා වේදනක්ඛන්தோ ප්‍රියාලං විඥානක්ඛන්தோ ඉමේ ධම්මා කිලේශ සංපයුක්තා. ඒ කියන්නේ යම් ධර්මයක් ඒ කෙලෙස් සමග සංප්‍රයුක්ත වෙලා තියෙනවා නම් අන්න ඒ ධර්ම තමයි කිලේශ සංපයුක්තා කියන්නේ. චෛතසික. මෙතන නාමස්කන්ධ හතරම තියෙනවා. වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ. අන්න ඒ විදිහට කිලේශ සංපයුක්තා කියලා කියන්නේ. එතකොට කෙලෙස් කුසල අකුසල සිත් 12ක් චෛතසික 27ක් ඉතුරු ඔක්කොම ධර්ම කිලේශ විප්‍රයුක්තයි. 1251 හතමේ ධම්මා කිලේශ විප්‍රයුක්තා ඒහි ධම්මේහි ඒ ධම්මා විප්‍රයුක්තා වේදනක්ඛන්தோ ප්‍රියාලං විඥානක්ඛන්தோ සබ්බංච රූපං අසංකතාච ධාතු ඒ ධම්මා කිලේශ විප්‍රයුක්තා. යම් ධර්මයක් ඒ ධර්ම වලින් යුක්තද කෙලෙස් වලින් විප්‍රයුක්තද අන්නේ සිත් සහ චෛතසික නාමස්කන්ධ හතරයි සබ්බංච රූපං රූප 28යි අසංකතාච ධාතු ඉමේ ධම්මා කිලේශ විප්‍රයුක්තා. බලමු අට කතා 1570 හතමේ ධම්මා කිලේශ සංපයුක්තා ද්වාදස අකුසල චිත්තුප්පාදා ඉමේ ධම්මා කිලේශ සංපයුක්තා. එතකොට අපි දන්නවා අකුසල චිත්තුප්පාද කිව්වම අකුසල සිත් 12ක් චෛතසික 27ක් ගැන තමයි කියන්නේ. ද්වාදස කියලා කියන්නේ හයි කියන එක. ද්වාදස ඒකාදස 11යි ද්වාදස 12යි. අකුසල චිත්තුප්පාදා ඉමේ ධම්මා කිලේශ සංපයුක්තා. ඊළඟ 1571 හතමේ ධම්මා කිලේශ විප්‍රයුක්තා. චතුසු භූමිසු කුසලං චතුසු භූමිසු විපාකෝ තීසු භූමිසු කිරියා ව්‍යාකතං උපංච නිබ්බානංච. මේ ධර්ම ටික ඇර සියලුම පරමාර්ථ ධර්ම. ඉමේ ධම්මා කිලේශ විප්‍රයුක්තා. භූමි හතරේම කුසල් සිත් චෛතසික, භූමි හතරේම විපාක සිත් චෛතසික, භූමි තුනේ අපරියාපන්න භූමියේ නෑ අනිත් භූමි තුනේ කිරියා අව්‍යාකත රූපංච නිබ්බානංච. ක්‍රියාසිත නෑනේ අපරියාපන්න භූමිය. ඒකයි මෙතන ක්‍රියා අව්‍යාකත විතරක් දාලා තියෙන්නේ. ක්‍රියාසිත ටික විතරයි. මෙතනට ඇවිල්ලා තියෙනවනේ විපාක සිතුයි රූපයි. අව්‍යාකත කියලා කිව්වේ විපාක සිත් 36යි ක්‍රියාසිත 20යි රූප 28යි. එතකොට ඒක මේ බෙදලා දාලා තියෙන්නේ.
මේ ධම්මා කෙලෙස විප්පයුත්. ඊළඟට තියෙන්නේ කියලා. ස්කන්ධ ධාතු ආනේ. හරි අට කතාන් කරේ. එතකොට අභිදේයාත් අකුසල් සිද්දොයි දසික 27යි ඉස්සෙල්ලා වගේම ඉස්සෙල්ලා දුකේට සමානයි ඒ ටිකම තමයි. ඒ විදිහට මෙතනත් අර කාන්ති මහත්මිය කිව්වා වගේ ඒ විදිහට දාගන්න සිත් 77න් 69ක් ලෞකිකයි ඒ සිත් ආයතන චෛතසික 38ත් රූප 28ත් දුක්ඛාර සත්‍යයි. එතකොට ස්කන්ධ අනිත් ටික රූපස්කන්ධය ඊළඟට වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් ඉතුරු සිත් චෛතසික දාලා නිර්වාණය ස්කන්ධ නිර්මුක්තයි. ආයතන 12ම තියෙනවා ධාතු 18ම තියෙනවා. ඊළඟට මෙතනත් ආර්ය සත්‍ය තුනයි කියලා කිව්වේ සමුදය සත්‍ය හැර ඉතුරු සත්‍ය ටික අර සිත් ලෝකෝත්තර සිතට චෛතසික 36ක් එකෙන් බෙදලා දාන්න ඕනේ. පරමාර්ථ ධර්ම පද දෙකක් කොට වදාළ නිසා දුක නාමයේ ආදි ලබ්ධ නාම නිප්පදේශ දුකකි. දැන් අපි මේ වෙනකොට කරා දුක හතරක්. මේ දුක හතරම නිප්පදේශයි. දැන් ඊළඟට එන ටික අපිට සප්පදේශේ වෙන්නේ. නිප්පදේශයි මතක තියාගන්න. ඊළඟට පස්වෙනි එක අපි බලමු කිලේශ සංකිලේශික දුකය. කිලේශ චේව ධම්මා සංකිලේශිකාච. පළවෙනි පදය කිලේශා චේව ධම්මා සංකිලේශිකාච. කිලේශ නමෝද කිලේශා චේව ධම්ම කෙලෙසුන්ට අරමුණු. එහෙමනම් මෙතන අපි හිතන්නේ කෙලෙස් ධර්ම ගැන විතරයි. කිලේශා චේව කිලේශ නම් වූ ධර්මවල කිලේශයන්ට අරමුණු වෙන ධර්ම බලන්න. කෙලෙස් ධර්ම 10 තුල තියෙන කෙලේශයන්ට අරමුණු වෙන ධර්ම. මොනවද ඒ? දස ක්ලේශ ධර්මියෝ. ඒවා 10ම අනිත් ක්ලේශයන්ට අරමුණු වෙනවා. හැම එකම තව ක්ලේශ අඩු ගානේ 4ක් හරි තියෙනවා. ඒක නිසා දස ක්ලේශ ධර්මියෝ එනම් ලෝභ දෝෂ මොහ මාන දිට්ඨි ඉච්ඡා නොදච්ච හිරිකන ඔක්කොම ටික මෙතෙන්ට ඇතුළත් වෙනවා. දෙවෙනි එක සංක්ලේශිකා චිව ධම්මා නොච කිලේශා. කෙලෙසුන්ට අරමුණු ඌද කෙලෙස් නම් නොඌද. කෙලෙසුන්ට අරමුණු වෙන්නේ හැමදේම ලෞකික ධර්ම. එතකොට ලෞකික 31යි සමාවෙන්න ලෞකික 81යි අර කෙලෙස් නම් නොඌද. නොච කිලේශා කියන එක තියෙනවා. ඒකත් මතක තියාගන්න මෙතන ඉඩක් ගහලා නැහැ. නමුත් මෙතන සංකිලේශිකා චේව ධම්මා නොච කිලේශා. ඒතර කෙලෙස් නම් නොවන සංකිලේශික ධර්ම. ඒ කියන්නේ ලෞකික 81යි දශකෙස් වර්ගිත චෛතසික 42යි රූප 28යි. පරමාර්ථ ධර්ම මේකට අයිති වෙන්නේ නැහැ. මොකද මේ පද දෙකටම කෙලෙසුන්ට අරමුණු වෙච්ච ඒවා තමයි විස්තර කරලා තියෙන්නේ. 1252 ඛතමේ ධම්මා කිලේශා චේව සංකිලේශිකාච. ක්ලේශ ධර්මත් වෙන සංකිලේශික වෙන ධර්ම මොනවාද? තේව කිලේශා කිලේශා චේව සංකිලේශිකාච. ඒ කෙලෙස් ධර්ම කෙලෙසුත් වෙනවා කෙලෙසුන්ට අරමුණුත් වෙනවා සංකිලේශිකත් වෙනවා. ක්ලේශ ධර්ම 10 ක්ලේශත් වෙනවා කිලේශා චේව ඊළඟට කෙලෙසුන්ට අරමුණුත් වෙනවා. ක්ලේශ ධර්ම 10 ගැන තමයි තියෙන්නේ. ඊළඟට 153 කතමේ ධම්මා සංකිලේශිකා චේව නොච කිලේශා. සංකිලේශික කෙලෙස් ධර්මයන්ට අරමුණු වන්නා වූද කෙලෙස් නම් නොවුද. එහෙනම් කෙලෙස් ධර්ම 10 ඇර අනිකුත් ලෞකික ධර්ම. තේහි ධම්මේනි යේ ධම්මා සංකිලේශිකා තේ ධම්මේ තපෙත්වා. සංකිලේශික ධර්ම ඒ ධර්මවල සංකිලේශික ධර්ම හැර අවශේෂ සාසවා කුසල කුසල ව්‍යාපතා ධම්මා කාමාවචර රූපාවචර අරූපාවචර රූපක්ඛන්தோ පෙය්‍යාලං විඥානක්ඛන්தோ ඉමේ ධම්මා සංකිලේශිකා චේව නොච කිලේශ. ඒතර කෙලෙස් නොවන කෙලෙස් ධර්මයන්ට අරමුණු වෙන ධර්ම තමයි මෙතන විස්තර කරලා තියෙන්නේ. කෙලෙස් ධර්ම 10 නොවන. තේහි ධම්මේහි යේ ධම්මා සංකිලේශිකා තේ ධම්මේ තපෙත්වා. ඒ යම් ධර්මයක තියෙන කෙලෙස් ධර්ම වර්ජිත අවශේෂ ආශ්‍රව සහිත කුසල කුසල ව්‍යාප
අකුසල් අව්‍යාකත ධම්ම කාමාවචර රූපාවචර අරූපාවචර. එතකොට සංකේලසිකා මේ පද දෙකේම තියෙනවා. එතකොට සංකේලසික ධර්ම වෙන්නේ නැහැ ලෝකෝත්තර ධර්ම. ඒක නිසා මෙතන ලෝකෝත්තර ධර්ම අර ඉතුරු ධර්ම. ඊළඟට බලමු අට කතාව. කිලේසා චේව ධම්මා සංකිලේසිකාච 1572. खतमे धम्मा किलेसा चेव किलेस संकिलेसिकाच तेव किलेसा चेव संकिलिताच तेव तං ඒව ඒ කෙලෙස් ධර්ම සියල්ලම කෙලෙසුත් වෙනවා සංකිලේසත් වෙනවා. ඊළඟට 1573 දෙවනි පදේ කතමේ ධම්මා සංකිලේසිකා චේව නොච කිලේසා සංකිලේස වෙන කෙලෙසා නොවන මොනවාද? ලෞකික ඉතිරි ලෞකික ධර්ම. තපෙත්වා කිලේසේ කෙලෙස් 10ම හැර අවශේෂ ඉතිරි අකුසලං ඉතිරි අකුසල් ටික තිසුභූමිසු කුසලං අකුසල කිව්වම චෛතසික 7 චෛතසිකක් තියෙනවා කෙලෙස් ධර්ම 10 චෛතසික 17යි තිසුභූමිසු කුසලං භූමි තුනේම කුසල් සහ කුසල සිත් චෛතසික තිසුභූමිසු විපාකෝ තිසුභූමිසු ක්‍රියාව්‍යාකතං සබ්බංච රූපං ඉමේ ධම්මා සංකිලේසිකා චේව නොච කිලේසා. ඒ කියන්නේ ලෞකික අකුසල් හැර ඊතුරු ලෞකික ධර්ම ඔක්කොම සංකිලේසිකත් වෙනවා කෙලස් නොවන. ඒ විදිහට තමයි තියෙන්නේ. අපි බලමු ස්කන්ධ ධාතු ආයතන වශයෙන්. ඒක ලේසි අපි ඉස්සෙල්ලත් බැලුවා දස කිලේශ ධර්ම ස්කන්ධ එකයි සංස්කාර ස්කන්ධය ආයතන එකයි ධම්මායතනය ධාතු එකයි ධම්ම ධාතුව ආර්ය සත්‍ය දෙකයි දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය ලෝභය සමුදය සත්‍යට යනවා. ලෝභය හැර චෛතසික 9ම දුක්ඛාරය සත්‍යයි ලෝභය සමුදය ආර්ය සත්‍යයි. මේ පැත්තේ අවිදේයාන්ත ලෞකික සිත් 81යි කෙලස් 10 වර්ජිත සම්ප්‍රයුක්ත චෛතසික 42යි රූප 28යි. ඒක අර ඉස්සෙල්ලා වගේ ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18යි ලෝභය නැති නිසා එකම ආර්ය සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය. මම හිතන්නේ පැහැදිලි. ලෝකෝත්තර ධර්ම මුකුත් නැහැ නිර්වාණය නැහැ. ඒක නිසා දුක මුක්ත වෙලා තියෙන ලෝකෝත්තර සිත් 8යි චෛතසික 36යි නිර්වාණයයි පරමාර්ථ පද දෙකක් කොට වදාළ බැවින් දුක නම් වේ ආදිලබ්ධ නාම සප්පදේශ දුක්ඛය. මම හිතනවා මේ දක්වා කියපු ටික පැහැදිලි කියලා. මොකද ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අපි 6 වෙනි දුකේට යමු. මම කිව්වා දැන් 5 වෙනි දුකේ ඉඳලා සප්පදේශ කියලා 6 වෙනි දුකේට යමු බලන්න. මම හිතන්නේ මේ ගන්නට පේනවා ඇති කියලා හිතනවා. 6 වෙනි දුකය කිලේශ සංකිලිට දුකය. පළවෙනි පදය කිලේශාචේව ධම්මා සංකිලිට්ඨාච. කිලේශාචේව ධම්මා කෙලස් නම් මුද සංකිලිට්ඨාච කෙලසුන් විසින් කෙලසන ලද්දාද. ඒ කියන්නේ කෙලස් සමග මිශ්‍ර වෙලා තියෙන්නේ. කෙලස් එක මිශ්‍ර වුණා නම් ඒක කෙලසිලා කියන්නේ. එතකොට කෙලසුන් විසින් කෙලසන ලද්දා වූද නිස්සත්ත නිජීව පරමාර්ථ ස්වභාව ධර්ම. එතකොට මොනවද ඒවා? කෙලස් නම් මුද. එහෙනම් කෙලස් 10 ගැනයි මේ කියන්නේ. ඒකේ සංකිලිට්ඨ ඒවා අපි කෙලසුන් විසින් කෙලසන ලදේව බලුවහම 10ම අයිති වෙනවා. දශ ක්ලේශ ධර්මියෝම ඇතුළත් වෙනවා. ලෝභ දෝෂ මෝහ මාන දිට්ඨි විචිකිච්ඡා තීන උද්ධච්ච හිරික අනුත්තප්ප. දෙවනි පදය සංකිලිට්ඨාචේව ධම්මා නෝන්ත කිලේසා. සංකිලිට කෙලසුන් විසින් කෙලසන ලද නමුත් කෙලසුන් නම් නොවු කෙලස් නම් නොවු කෙලස් ධර්ම 10 හැර ඉතුරු අකුසල් සිත් සහ ඉතුරු චෛතසික 17. ඒක ලේසි. ඒක මේ දුක ලේසි. මෙතන මේ කෙලස් ධර්ම ගැනම තමයි තියෙන්නේ. මොකද සංකිලිට කියන කෙනෙකුට ලෝකෝත්තර ධර්ම කිලුට වෙලා තියෙන්නේ මේක සමග මිශ්‍ර වෙලා තියෙන්නේ අකුසල් සිත් විතරක් නිසා. අපි බලමු ඒක අට කතා නික්ෂේපවල. කිලේශාචේව සංකිලිට්ඨාච 1254 ඡේද 1254 කතමේ ධම්මා කිලේශාචේව සංකිලිට්ඨාච තේව කිලේශාචේව සංකිලිට්ඨාච. ඒ කෙලස් ධර්මම කෙලස් වෙන
සංකලිට්ටත් වෙලා තියෙනවා. කෙලසිලා තියෙනවා. එතකොට ක්ලේශ ධර්ම 12 ගැන තමයි කියන්නේ. ඊළඟ කතමේ ධම්මා සංකලිට්ටා චේව නොච කිලේසා. මොනවද කෙලෙසුන් වලින් කෙලසිලා තියෙන ධර්ම කෙලස් නොවන. එහෙමනම් අකුසල් සිත් ටිකයි කෙලස් නොවන ඊතුරු චෛතසික ටිකයි. තේහි ධම්මේහි යේ ධම්මා සංකලිට්ට. ධර්ම සංකලිට්ට කෙලෙසන ධර්ම යම් තාක් තියනවාද මේ ධර්ම කෙලෙසන ධර්ම තියනවාද ඒ ධර්ම ටික හැර වේදනාකන්දෝ එයලං විඥානකන්දෝ ඉමේ ධම්මා සංකලිට්ටා චේව නොච කිලේසා. කෙලස් නොවන ධර්ම කියලා කියන්නේ ඒවට. ඊළඟට අපි බලමු අට කතාවේ. ඒ දැන් නොච කිලේසා කියන මේ පදයේදී අකුසල් සිත් 12 කියන්නේ කෙලස් විතරයි වෙන්නේ අකුසල් සිත් අයින් වෙන්නේ නැද්ද? නෑ අකුසල් සිත් අයින් වෙන්නේ එතන සංකලිට සමග මිශ්‍ර වෙලා තියෙනවා. නමුත් කෙලස් නම් නොවි. එතකොට අකුසල් සිත්ුයි චෛතසික 27 කෙලස් ධර්ම 10 අයින් කරන්න ඕනේ. එතකොට අකුසල් සිත් 12ම කෙලසිලා තියෙන්නේ. කෙලස් නිසා. නමුත් කෙලස් නම් වෙන්න බෑ. කෙලස් ටික අයින් කරන්න ඕනේ. ඒකයි ඒ නොචේතා කියන්නේ. හරිද? හරි මහත්මයා. නයි. එතකොට කොහොමද අපි අට කතාවල කතමේ ධම්මා කිලේසා චේව සංකිලිට්ඨාච. මේ අහපු ප්‍රශ්නෙට උත්තරේ ලැබුණද මහත්මිය? ඉදිරියට යන්න ඉස්සෙල්ලා හරිද? ඒක අහපු උත්තරේ ලැබුණද? පැහැදිලි වුණා. හොඳයි. 1574 කතමේ ධම්මා කිලේසා චේව සංකිලිට්ඨාච. ඒකමයි. ඒ කිලස් ධර්මම තමා කෙලෙසුනුත් වෙනවා. කෙලෙසුන්ගෙන් කෙලෙසුණු ධර්මත් වෙනවා. කෙලෙස් ධර්ම 10. මොකද මෙතන දැන් කිලේසා චේව සංකිලිට්ඨා කිව්වොත් කෙලස් ධර්ම වූ කිලුටු වූ. ඒක නිසා මෙතෙන්ට දාන්න බෑ සිත් ටික. මොකද කෙලස් ධර්ම කියන්නේ අර 10. කෙලස් ධර්ම නම් වූ ඒ වයින් කිලුටුණු. එතකොට හැම එකක්ම සංප්‍රයුක්ත නිසා සංකිලිට එවෙන් කිලුටු වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි කෙලස් ධර්ම 10. ඊළඟ පදයට කතමේ ධම්මා සංකිලිට්ඨා චේව කෙලසිලා නම් තියෙනවා නොච කිලේසා. මේකට කෙලස් එකතු වෙන්න බෑ. කෙලස් ධර්ම තියෙන්න බෑ මේ පදයට. නොච කිලේසා. කෙලස් නම් නොවු. ඕනනම් සිංහලෙන් ලියාගන්න. සංකිලිට්ඨා කියන්නේ කෙලසුන් විසින් කෙලසන ලද්දා වූ කෙලසුන් නම් නොවන. නොවන්නා වූ කෙලසුන් නොවන්නා වූ ධර්ම. එහෙම ලිව්වම තේරෙයි. කෙලසුන්ගෙන් කෙලසුනා වූද කෙලස් නම් නොවන්නා වූද ධර්ම. තපෙත්වා කෙලෙසේ කෙලස් හැර අවශේෂං අකුසලං අවශේෂ අකුසල ඉමේ ධම්මා සංකිලිට්ඨා චේව නොච කිලේසා. ඇයි මේ පදවලට මේ පදයට දාන්න බැරි අනිත් ලෞකික ධර්ම? මොකද ඒ ලෞකික ධර්ම වල අනිත් එකකවත් මේ කෙලස් ධර්ම 10 නැහැ. මේ කෙලස් තියෙන්නේ සිත් 12 විතරයි. ඒක නිසා මේ පදේ කතා කරන්නේ අකුසල් සිත් 10යි අකුසල් සිත් 12යි ඒ චෛතසික ටිකයි ගැන. එතන කෙලස් ටික වෙන් කරලා චෛතසික ඉතුරු චෛතසික මේ පදයට එකතු වෙන්නේ. ඒකයි එහෙම කියලා තියෙන්නේ. ඒතකොට අසංකිලිට්ඨා ධම්මා නවත්තබ්බ. ශ්‍රීමති මහත්මිය මේක වෙලා මෙතන දාලා තියෙන්නේ මෙතන නොච කිලේසක් කියලා දාලා තියෙන්නේ. දැන් මෙතන අකුසල් සිත් 12 කියලා අපි සිත් 12 ගත්තට මේ අකුසල් සිත් 12 තුල කිසිම යෙදෙන මේ චෛතසික 14 මේ 10ම මේකේ අරන් නැහැ. අරන් නැතුව අර ඉතුරු වෙලා තියෙන්නේ. කියන්නේ දැන් අන්‍ය සමාන 13ට දේශ චතුස්කය එකතු වෙලානේ චෛතසික 17 හැදිලා තියෙන්නේ. එතකොට අකුසල් සිත් 12 ගත්තට අකුසල් සිත් 12 යෙදෙන කිසිම චෛතසික 10ම මෙතන එකට අයිති නෑ. ඒ නිසායි මෙහෙම නොච කෙලෙසාවලට ඒක දාලා තියෙන්නේ නේද? එහෙම හිතුවාම හරිද චිත්‍රපතිමාත්මිය? ඔව් එහෙම තමයි. ඒ හැම එකෙම දැන් අපි මෙච්චර කාල කරා දුක 12 මේ 12 වෙනි දුකේ. එතකොට අපිට ආව මේ වචන නොචාසවා කියලාව නොච ගන්තා කියලාව ඒ හැම එකටම මේක පොදු. ඒ කියන්නේ ග්‍රන්ථ නම් නෝ එහෙනම් ග්‍රන්ථ ධර්ම වෙන්න බෑ. කෙලෙස් ධර්ම වෙන්න බෑ. හේතු ධර්ම වෙන්න බෑ. ඒක මතක තියාගන්න. ඒ විදිහට හැම පදේම ඒකයි. ඔගේ එක ගොච්චකයක් හරියට වචන වලින් අවබෝධ කරගත්තොත් අනිත් ටික දාගෙන යන්න පුළුවන් අභිදේයාර්ථ දන්න.
ඒක නිසා ඒක තමයි නොච කිලේසා. කෙලස් නම් නොඋද කියලා මතක තියාගන්න. චේව කිව්වහම කෙලසුන්ගෙන් කෙලසුනා ඌද. ඌද කියන එක තමයි චේව කියලා කිව්වේ. අන්න ඒ විදිහට ඒක අවබෝධ කරගන්න පුරුදු වෙන්න. තව මම ඒකට චුට්ටක් පැහැදිලි කරන්න. ඒ කෙලෙස් වලින් චෛතසික 10 අඩු කරේම තමයි අඩු කරන්නේ. එතකොට ඒක තුල කෙලෙස් නැහැ. ඒ අකුසල් සිත් තුල. අර 10 එකතු වුණාම තමයි ඒකට කෙලෙස් එකතු වෙන්නේ. එහෙම මතක තියාගන්නකෝ. පැහැදිලිද? අපිට කතා කරන්න හොඳට මොකද මේක ටිකක් දිග දුක ගොච්ච කියන නිසා කතා කරලා විස්තර දැනගෙන මෙයම්. මෙයන්ජලි මහත්මියට මොකද කියන්න තියනවද? ඔව් ඇත්තටම මම හිතන්නේ මේ සමහර වෙලාවට පැටලිලා ඇත්තේ මේවා චෛතසිකනේ. මේ කෙලෙස් කියලා අපි 10ක් වෙන් කරලා තියෙන්නේ සිත් නෙවෙයි චෛතසික 10ක්. එතකොට මේ සිත් වලින් අඩු කරන්න ඕනේ චෛතසික 10. ඒක පැහැදිලි කරගත්තාම මම හිතන්නේ ඒකයි මෙතන චෛතසික 17ක් වෙලා තියෙන 27 අපි කෙලෙස් ධර්ම කියලා ගන්න චෛතසික 10 නිසා. ඒ කියන්නේ මේ ජිනංජලි මහත්මිය මේ අකුසල් සිත් 12 කියලා මෙතන දැම්මට මේ අකුසල් සිත් 12 වල චෛතසික වෙතින් අඩංගු වෙලා තියෙන්නේ අන්‍ය සමාන 13 විතරමයි. මේක කෙලෙස් නෑ. නෑ. අන්න මෙතන 17ක් තියෙනවානේ. එතකොට අපිට තව තියෙනවා තීනේ විතරයි අටනේ හිද්දේ තියෙනවා. සාමච්චරිය ඒවා තියෙනවනේ. ඔව් දැන් ඒ 12 ඒවා ලෝභ සිත්කලේ දෙන්නේ නෑනේ. ලෝභ සිත්වල තියෙනවා මිද්දයක් තියෙන්න පුළුවන්. හරි. ලෝභ සිත් 8 තියෙන එකම චෛතසිකයක් මෙතනට යෙදිලා නැහැ. දේශ චෛතසිකයේ තියෙන දේශ සිත් දෙකේ තියෙන දේශ චතුස්කයේ විතරයි මේ මෙතන දැනට මේකට එකතු කරලා තියෙන්නේ 17යි කියලා. ඒ කියන්නේ මේ ලෝභ මූල සිත් 8ට සමා වෙන්න මහත්මිය ද්වේෂ චතුස්කයෙන් ද්වේෂය නෑ උතන. ද්වේෂය නෑ අනිත් තුන තියෙනවා. කෙලස් කරට ඇවිල්ලා ඒක. ඇත්තටම මෙතන අඩු වෙලා තියෙන්නේ අඩු වෙලා චෛතසික මේ අකුසල් චෛතසික වලින් අඩු වෙලා තියෙන්නේ අපි 10ක් නේ. එතකොට තව 7ක් තියෙනවානේ. ඒ 7 තමා මෝහය අහිරික අනුත් අපි උද්දච්චය කියන 4ම අඩු වුණා. ලෝභ ත්‍රිකයේ 3ම අඩු වුණා. දෝෂ චතුස්කයේ දෝෂයේ විතරයි අඩු උනේ. ඉස්සාව මච්චරිය කුක්කුච්චය කියන 3ම තියෙනවා. තීන මිද්දයේ තීනේ විතරයි අඩු උනේ මිද්දය තියෙනවා. ඊගාවට විචිකිච්ඡාවත් අඩු වුණා. එතකොට එතන 4 තියෙනවා. එතකොට 4යි 13යි තමයි 17 උනේ. ඒ කියන්නේ අන්‍ය සමානේ 13යි මේ 4යි මම දැන් කියපු 4. ඒ කියන්නේ ඉස්සා මච්චරී කුක්කුච්චය මිද්දය. හරි. තේරුණා චිනංජලි මහත්මිය බොහොම පිං. බොහොම පිං. ඇත්තටම ගැටලු තියෙනවා නම් තව කතා කරන්නදී අපි ඇත්තටම මේ මහත්මියන් දෙන්නම හොඳට පැහැදිලි කරා මේ එතන අඩු මොනවද කියලා ලියා ගන්න. ඒතර මේ මෙතනට කියන්න බෑ මේ අන්‍ය සමාන 13 විතරයි කියලා. මේ එතන 4ක් එකතු වුණා මිද්ද ඉස්සා මච්චරේ කුක්කුච්ච කියන ඒවා ටික එකතු වෙලා තියෙනවා සංකලේශිකා චේව කියන කොටට. ඒක පැහැදිලි වුණාද හැමදෙනාටම පැහැදිලි වුණාද? එතකොට මෙතන තව පොඩ්ඩක් තියෙනවා අසංකිලිට්ඨා ධම්මා නවත්තබ්බා කිලේසා චේව සංකිලිට්ඨා තීපි සංකිලිට්ඨා චේව නොච කිලේසා තීපි. අසංකිලිට්ඨ ධම්ම කියලා කිව්වහම ඊතුරු මේ චෛතසිකයර ඊතුරු ඒවා අසංකිලිට්ඨයි කෙලෙසුන්ගෙන් කෙලසිලා නැහැ. එතකොට මේ අකුසල් සිත් 12ත් ඒ චෛතසික 27ත් අර ඊතුරු ධර්ම කියන්න බෑ. කිලේසා චේව සංකිලිට්ඨා තීපි සංකිලිට්ඨා චේව නොච කිලේසා තීපි කියලා. එතකොට එතනට එනවා අර ඊතුරු සිත් 77 එනවා චෛතසික 38යි රූප 28යි නිර්වාණයයි කියන ටික කියන්න බෑ. කිලේසා චේව සංකිලිට්ඨා තීපි කියලාවත් සංකිලිට්ඨා චේව නොච කිලේසා තීපි කියලාවත්. ඒ පද දෙකට අයිති නෑ දුක මුක්තයි. ඒක තමයි එතන පැහැදිලි කරන්නේ. අපි බලමු ස්කන්ධ ආයතන. එතකොට අභිදේයාර්ථ දස ක්ලේශ ධර්මයෝ ලෝභ දෝෂ මොහ මාන දිට්ඨි විචිකිච්ඡා තීන විතරයි තියෙන්නේ. මිද්ද තියෙන්නේ නැහැ මෙතන මේ පැත්ත. දෝෂෙන් දෝෂී සතුස්කේ ඉතුරු තුනයි තීනයයි තමයි මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. 17 වෙන්නේ. 13යි 4යිනේ 17 අපි
මේ බොහොම පින් එක චන්ද්‍රිකා මහත්මියයි ගිනංජලි මහත්මියයි පැහැදිලි කරලා දුන්නා. හැමදෙනාටම තේරෙන්නේ නැති. එතකොට ඒක අපි ස්කන්ධ ආයතන ධාතු වලට අර ඉස්සෙල්ලා වගේ ස්කන්ධ එකයි සංස්කාර ස්කන්ධය ආයතන එකයි ධම්මායතනය ධාතු එකයි ධම්ම ධාතු ආර්ය සත්‍ය දෙකයි දුක්ඛාර සත්‍ය සමුදය ආර්ය සත්‍ය. ඊළඟට සංකිලිට්ඨා චේව ධම්මා නොච කිලේසාති. නොච කිලේස අකුසල් සිත් 12යි තත් සංප්‍රයුක්ත චෛතසික 17යි දස කෙලෙස් වර්ගිත. ස්කන්ධ 4යි නාමස්කන්ධ 4 ආයතන 2යි ධම්මා මනායතනේ ධම්මායතනේ ධාතු 2යි මනෝ විඥාන ධාතු ධම්ම ධාතු ආර්ය සත්‍ය 1යි දුක්ඛාර සත්‍ය. එතකොට දුක මුක්ත වෙලා තියෙනවා මේ සිත් වර්ජිත අකුසල සිත් 12 වර්ජිත සිත් 77ත් චෛතසික 38ත් රූප 28ත් නිර්වාණය. පරමාර්ථ ධර්ම පද දෙකක් කොට වදාළ බැවින් දුක නම් වේ ආදිලබ්ධ නාම පළමු පදයෙන් නම් ලක්ථීන් ආදිලබ්ධ නාම සප්‍රදේශ දුකයක් මේ ටික ඇතුළත් නැති නිසා අපි 7 වෙනි දුකයට යමු දැන්. ඒ දුකයත් අර ඉස්සෙල්ලා කරපු දුකේම තමයි වචන දෙකකින් මෙතන මේක තමයි අර මේ අර ඉස්සෙල්ලා 6 වෙනි එක තමයි වැඩි වෙලා තියෙන එකතු වෙලා තියෙන. දැන් මේක කිලේශ සංපයුක්ත ධම්මා ඒ පදය අර ඉස්සෙල්ලා තිබුණු පදේටම සමාන අභිධේයාර්ථ තියෙන්නේ. කිලේසා චේව ධම්මා කිලේශ සංපයුක්තා. එතකොට ඉස්සෙල්ලා පදේ අපි කරේ කිලේසා චේව ධම්මා සංකිලිට්ඨාච. කෙලෙසුන්ගෙන් කෙලෙසුණු කෙලෙස් නම්. දැන් මෙතන කියනවා කෙලෙසුන් සමග මිශ්‍ර වුණු කෙලෙස් නම්. කිලේසා චේව ධම්මා කිලේශ සංපයුක්තාච. අර සංකිලිට්ඨාච කිව්වා වගේම ඒ අරමුණු අර්ථයම තමයි තියෙන්නේ අභිධේයාර්ථ වශයෙන්. නමුත් මෙතන අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ස්වාමීන් වහන්සේ දක්වලා තියෙනවා විනය ජනයාගේ අධ්‍යාශය පිණිස එක එක පුද්ගල අධ්‍යාශයේ අනුව ඒ විදිහට බෙදලා දක්වලා ඇති කියලා හිතන්නේ කියලා. එතකොට අර ඉස්සෙල්ලා වගේම දශක්ලේශ ධර්මිය තමයි මෙතන කෙලෙසුන් සමග මිශ්‍ර වූද කෙලෙස් නම් වූද. කිලේසා චේව කියනකොට කෙලෙස් ධර්ම 10 තෝරගෙන ඉතුරු පදේට මේකට ගලපගත්තම හරි. එහෙමනම් 10ම සංප්‍රයුක්තයි. අපි ඒක කිව්වා. ඒ නිසා අභිධේයාර්ථ කෙලෙස් ධර්ම 10යි. කෙලෙස් සංප්‍රයුක්තා චේව. කෙලෙස් සමග සංප්‍රයුක්ත වෙලා තියෙන්න ඕනේ. එහෙනම් අකුසල් සිත් විතරයි. වෙන මොකුත් සංප්‍රයුක්ත වෙලා නැහැ. අකුසල් සිත් 12ම සංප්‍රයුක්තයි. කෙලෙස් වෙන්න බෑ. කෙලෙස් 10 වර්ධිත. ඉස්සෙල්ලා පදේ වගේමයි අකුසල් සිත් 12යි දශ කෙලෙස් වර්ධිත තත් සංප්‍රයුක්ත චෛතසික 17 වාචනන් ලියා ගන්න. ඉස්සෙල්ලා වගේම මිද්දයයි තීනේ නෙමෙයි මිද්ද ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන හතර තමා අන්නේ සමාන 13ට එකතු වෙන්නේ මෙතන. අපි බලමු නික්ෂේප කාණ්ඩේ 1256. එතකොට මෙතන ඇත්තටම විශාල විස්තර කිරීමක් තියෙනවා. දැන් අපි ගත්තොත් පළවෙනි ලෝභ සිත. සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත අසංකාරික සිත. දැන් ඒ සිත ගත්තොත් ඒකට ලෝභය තියෙනවා, මෝහය තියෙනවා, දිට්ඨිය තියෙනවා, අහිරික අනොත්තප්ප උද්දච්ච ඔක්කොම ටික තියෙනවා. එතකොට ලෝභය ඒ ඔක්කොම එක දාලා තියෙනවා සංප්‍රයුක්තයි කියලා. ඊළඟට දෙවෙනි සිතෙත් ඒ වගේ තියෙනවා. එතන තීනය තියෙනවා. ඒ විදිහට මෙතන විශාල පිටු ගාණක් ලියලා තියෙන්නේ මේ සංප්‍රයුක්ත වෙන ආකාරය. ඔයගලන්ට ඒක එහෙම එකක් එකක් ගන්න තේරුම් ගන්න ඕනද? තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ හැම කෙලෙස් ධර්මයක්ම එකකට වැඩි ගාණක් එක සංප්‍රයුක්තයි. ඒ ටික මේ පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟ පිටුවෙත් ඒක පැහැදිලි කරලා තියෙනවා. ඔය ඊළඟ පිටුවත් සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඒ ටික. එතකොට කෙලෙසත් එක්ක සම්පූර්ණ වෙච්ච ධර්ම කියලා. මම හිතනවා ඒක කියවගන්න ඒ සිංහල පැත්ත කියවනකොට තේරෙයි. දැන් හුඟක් වෙලා යනවා ඒක කියවන්න ගියොත්. ඒකේ කියලා තියෙන්නේ ලෝභය කියන එක සංපයුක්තයි අනිත් කෙලෙස් ධර්ම ඒ සිතේ තියෙන. දැන් මේ වෙනකොට අපිට සිත්වල තියෙන චෛතසික ටික හොඳට පැහැදිලිව මතක තියෙන්න ඕනේ. එතකොට පළවෙනි සිතේ ලෝභ සිත් 8වත් එක්ක අනිත් සංප්‍රයුක්ත කෙලෙස් ධර්ම තියෙනවා. ඒ ටික තමයි විස්තර කරලා තියෙන්නේ. ඊළඟට දෙවැනි පදය කතමේ ධම්මා
කිලේශ සම්පයුක්තා චේව නොච කිලේසා. ඒ කියන්නේ කෙලෙස් සමග සංප්‍රයුක්ත වෙනවා. නමුත් කෙලෙස් වෙන්න බෑ. අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඉස්සෙල්ලා දුකේ වගේ. අකුසල් සිත් 12යි කෙලෙස් 10 වර්ගිත චෛතසික 17යි. ඒක තමයි අර ඉස්සෙල්ලා ටික කමක් නැහැ නේද? ඒක ස්ලිප් කරලා ගියාට ඒක වචනයක් ගානේ කියවන්න ඕනද? කවුරු හරි කියන්න ඕනද? හොඳයි ඒක තමයි. කියව ගන්න ශ්‍රීමති මහත්මිය අපි හිමීට මේ පොත. හොඳයි. එතකොට මෙතන අභිධේයාර්ථ අර ඉස්සෙල්ලා එකේ වගේමයි ස්කන්ධ එකයි ආයතන එකයි ධාතු එකයි ආර්ය සත්‍ය දෙකයි ඒ කෙලස් ධර්මවල ඊළඟට මේ සකිලේශ සම්පයුක්ත ධර්මවල මේ ආකාරයට ස්කන්ධ එකයි ආයතන එකයි ධාතු එකයි ආර්ය සත්‍ය එකයි දුක්ඛ ආර්ය සත්‍ය. සමාවෙන්න මෙතන ස්කන්ධ එක නෙමෙයි ස්කන්ධ හතරම තියෙනවා. මෙතන මේක හරියට ලියා ගන්න මේක විදිහට ලියලා තියෙන ස්කන්ධ හතරම තියෙනවා. මේක printing mistake එකක්. ස්කන්ධ හතර වේදනා සංඥා සංකාර විඥාන කියන එක මම දැක්කේ නෑ සමාවෙන්න ඒකට. දැන් මම මේක ලියා ගන්න වැරදියට ගෙනියන්න එපා. මම ඒක හදලා දාන්න. ඊළඟට දුක මුක්ත වෙනවා. අරක වගේමයි අනේ ඉතනත් පොඩ්ඩක් එපිලා. 12 අකුසල් සිත් තත් සම්ප්‍රයුක්ත චෛතසික 27 වර්ගිත සිත් 77යි. ඒ සිත්වල සම්ප්‍රයුක්ත චෛතසික 38යි රූප 28යි නිර්වාණයයි. ඊළඟට පද දෙකක් කොට වදාළ බැවින් දුක්ඛ නම් වෙනවා ආදිලබ්ධ නාම සප්‍රදේශ දුකය. ඒක පැහැදිලි ඇති ඉස්සෙල්ලා දුකය වගේමයි වෙනසක් නැහැ. ඊළඟට අපිට තියෙන්නේ අපි හැමදාම කරපු විදිහ අන්තිම 6 වෙනි දුකේට කරපු එක තමයි මෙතන මේ 8 වෙනි එක දැන් තියෙන්නේ. ඒක ඔයගලන්ට මතක ඇති. කිලේශ විප්පයුක්ත සංකිලේශික දුකය. කිලේශ විප්පයුක්ත කෝපන ධම්ම. කෙලෙසුන්ගෙන් විප්‍රයුක්ත වුණු ධර්ම ඊළඟට කෙලෙසුන්ට අරමුණු වෙන. එහෙමනම් කෙලෙසුන්ට අරමුණු වෙන්නේ නැහැ ලෝකෝත්තර ධර්ම. ලෞකික ධර්ම වෙන්න ඕනේ. කෙලෙස් වලින් විප්‍රයුක්ත වෙන්න ඕනේ. කෙලෙස් සමග මිශ්‍ර වෙලා තියෙන්න බෑ. එහෙනම් අකුසල තියෙන්න බෑ. එතකොට අකුසල් සිත් සහ අකුසල් සිත් වලගෙන චෛතසික හැර ඊතුරු ලෞකික ධර්ම ටික තමයි මේ අභිධේයාර්ථ වෙන්න ඕනේ. දෙවැනි පදය කිලේශ විප්පයුක්තා කෝපන ධම්මා අසංකිලේශිකාපි. කිලේශ විප්පයුක්ත වෙනවා කෙලෙසුන්ට අරමුණු නොවෙන්නේ ලෝකෝත්තර ධර්ම. එහෙමනම් ලෝකෝත්තර ධර්ම කෙලෙස් විප්පයුක්තත් වෙනවා කෙලෙසුන්ට අරමුණු වෙන්නේ නැහැ. ඒ ටික තමයි ලෝකෝත්තර සිත් 8යි චෛතසික 36යි නිර්වාණය. අපි යමු අට කතා වික්ෂේප දෙකට. 1258 කතමේ ධම්මා කිලේශ විප්පයුක්තා සංකිලේශිකා. කෙලෙස් විප්පයුක්තුණු සංකිලේශික ධර්ම මොනවද? අපි කිව්වා කෙලෙස් අකුසල් සිත් 12යි චෛතසික 27යි හැර ඊතුරු ලෞකික ධර්ම. කොහොමද මේක තියෙන්නේ? තේ ධම්මේහි යේ ධම්මා විප්පයුක්තා. ඒ ධර්ම වලින් මේ යම් ධර්මයක් විප්‍රයුක්තද? යම් ධර්මයක් තියෙනවා මේ කෙලෙස් වලින් විප්පයුක්ත. ඒ ධර්ම ආශ්‍රව සහිත කුසල අව්‍යාකත ධම්ම. කාමාවචර, රූපාවචර, අරූපාවචර. අකුසල් වෙන්න බෑ. කුසල කියලා මෙතන නැත්තේ අකුසල් නෑ. කුසල අව්‍යාකත. කුසල් සිතුත් ඊළඟට කුසල් සිතුත් විපාක සිතුත් ක්‍රියා සිතුත් රූපත්. කුසල අව්‍යාකත ධම්ම. කාමාවචර, රූපාවචර, අරූපාවචර. රූපස්කන්ධෝ මොකද අරූපාවචර විතරයි ලෝකෝත්තර නැත්තේ මොකද මේ සංකිලේශික නිසා. සංකිලේශික වෙන්නේ නැහැ ලෝකෝත්තර. ඒක නිසා කාමාවචර, රූපාවචර, අරූපාවචර රූප 28යි වේදනා සංඥා සංකාර විඥාන නාමස්කන්ධ 4යි. ඉමේ ධම්මා කිලේශ විප්පයුක්තා සංකිලේශිකා. මේවා තමයි කෙලෙස් සමග මිශ්‍ර වෙලා නැහැ. කෙලෙස් සමග යෙදෙන්නේ නැති කෙලෙස් වලට අරමුණු වෙන ධර්ම. ඊළඟට කතමේ ධම්මා කිලේශ විප්පයුක්තා අසංකිලේශිකා. ඒ ලෝකෝත්තර ධර්ම අපරියාපන්නා මග්ගාච මග්ගඵලානීච සංකතාච ධාතු ඉමේ ධම්මා කිලේශ විප්පයුක්තා අසංකිලේශිකා. කෙලෙස් වලින් විප්‍රයුක්තත් වෙනවා. කෙලෙස් වලට අරමුණු වෙන්නේ නැහැ. ඊළඟට අට කතාවේ 1578 අනිත් කතමේ ධම්මා කිලේශ විප්පයුක්තා සංකිලේශිකා. තීසු භූමිසු කුසලම්. භූමි තුනේම කුසල්. කාමාවචර, රූපාවචර, අරූපාවචර. තීසු භූමිසු විපාකෝ. භූමි තුනේම විපාක. තීසු භූමිසු කිරියා අව්‍යාකතං.
තිස් භූමි තුනේම ක්‍රියා සිත් චෛතසික. සබ්බංච රූපං සියලුම රූප. ඉමේ ධම්මා කෙලෙස විප්‍රයුක්තා සංකලේශික. ලෞකික ධර්ම ටික අකුසල් හැර. ඊළඟට 1579 කතමේ ධම්මා කෙලෙස විප්‍රයුක්තා අසංකලේශික. ක්ලේශ වලින් විප්‍රයුක්ත වෙන කෙලෙස් වලට අරමුණු නොවන. චත්තාරෝ මග්ගා අපරියාපන්න චත්තාරීච සාමාන්‍ය ඵලානි නිබ්බානංච. අපරියාපන්න භූමියේ මාර්ග සිත් 4 සාමාන්‍ය ඵල සිත් 4 ඵල සිත් 4 නිර්වාණය. මේ ධම්මා කිලේශ විප්‍රයුක්තා අසංකිලේශිකා. එතකොට කිලේශ සංපයුක්තා ධම්මා කෙලෙස් සමග සංප්‍රයුක්ත වුණු ධර්ම. අකුසල චෛතසික 27ක් නවත්තබ්බා කිලේශ විප්‍රයුක්තා සංකිලේශාතිපි කිලේශ විප්‍රයුක්තා අසංකිලේශාතිපි. මේ පද දෙකටම අයිති කියලා නොකිය යුතුයි. ඒ ටික තමයි අට කතාවේ කියන්නේ. අපි බලමු ඊළඟට අපි කොහොමද ගත්තේ කියලා. 12 අකුසල් සිත් වර්ජිත ලෞකික සිත් 69. එතකොට ලෞකික සිත් මෙතන තියෙන්නේ ස්කන්ධ පහයි රූපස්කන්ධ රූප තියෙන නිසා රූපස්කන්ධය වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහම තියෙනවා. ආයතන 12ම තියෙනවා. රූපායතන 10යි ධම්මායතනයයි මනායතනයයි හේතුක සිත් තියෙනවා. ඒක නිසා විඥාන ධාතු ටිකයි ඔක්කොම තියෙනවා. ආර්ය සත්‍ය එකයි. 12 අකුසල් සිත් වර්ගිත වෙනකොට චෛතසිකත් නැහැ. මෙතන ලෝභය නැති නිසා දුක්ඛාරය සත්‍ය තමයි. මේ ඔක්කොම දුක්ඛාරය සත්‍ය. ඊළඟට ලෝකෝත්තර සිත් 8යි තත් සම්ප්‍රයුක්ත චෛතසික 36යි නිර්වාණයයි ස්කන්ධ 4යි නිර්වාණී ස්කන්ධ විනිර්මුක්තයි ආයතන 2යි මනායතනෙ ධම්මායතනෙ ධාතු 2යි මනෝ විඥාන ධාතු ධම්ම ධාතු ආර්ය සත්‍ය 2යි. අර වගේම බෙදලා දාන්න ඕනේ සිත් 8. ආර්යත්වයට ඇතුළත් වෙනවා මාර්ගාංග 8 මාර්ග සත්‍ය නිර්වාණය නිරෝධ සත්‍ය මාර්ග සත්‍යයට මාර්ගාංග 8 වෙන වෙනම දාන්න ඕනේ 8 එක්වරක් 7 දින 4 වරක් කියලා ඒ සතර මාර්ග ඵල මාර්ග සිත්වල යෙදෙන ඊළඟට ඊටු ටික සත්‍ය විමුක්ත ටික වෙනම දාන්න ඕනේ මාර්ග සිත්වල ඵල සිත්වල. ඒ විදිහට. එතකොට දුක මුක්ත වෙනවා අකුසල් සිත් 12යි. මෙතන 27 පොඩ්ඩක් අහුවෙලා නැහැ. මේක මම දැක්කේ නෑ ඉස්සෙල්ලා. අකුසල් සිත් 12යි චෛතසික 27යි දුක මුක්තයි. පරමාර්ථ ධර්ම පද දෙකක් කොට වදාළ බැවින් දුක නම් වේ. ආදිලබ්ධ නාම සප්‍රදේශ දුකේකි. එතකොට ඔය 8ම අපි දැන් කරා. මේ 8 වෙනි එක. එතකොට 5 6 7 8 සප්‍රදේශයි 1 2 3 4 නිප්පදේශයි කියලා අපි කතා කරා. දැන් අපි සාකච්ඡා කරමු ගැටලු තියෙනවා නම් විසඳගමු. මේ ඊළඟට චන්දිකා අන්නම් හිතන්නේ ඉතින් ඊටාම අගේට ඔබතුමිය පැහැදිලි කරා ඉතින් ඒක කිසිම මම දැන් තේරෙන්න තැනක් නැතුව ඇති කියලා හිතෙනවා. ඒක කියන්න බෑ. මම තව මේකට පොඩි දෙයක් කියන්නද? අභිධර්ම මාර්ගයේ පොතේ 222 පිටුවේ තියෙනවා මේ කෙලෙස් 1500 හදාගත්ත හැටි. මම හිතන්නේ ඒක ඕගොල්ලන්ට නිකන් අමතර දැනුමක් හැටියට මේක හොඳයි. ඒක පොත ඕගොල්ලෝ කියවන්න. ඒක හදන හැටි මම නිකන් කියන්නම්. ඕනනම් ලියාගත්තත් කමන්නේ. නාම ධර්ම. ඒ කියන්නේ සිත එකතු කිරීම චෛතසික ගත්තොත් 53යි. ඒ නාම ධර්ම 53ට රූප ධර්ම 22ක් එකතු වෙන්න ඕනේ. රූප ධර්ම 22 කියන්නේ නිෂ්පන්න රූප 18යි, ලක්ෂණ රූප 4යි. ඒ 22 අර නාම ධර්ම 53ට එකතු වුණාම 75යි. ඊළඟට අජ්ජත්තික බාහිර කියලා ඒක දෙකෙන් වැඩි කරාම 75 150යි. එතකොට අකුසල ලෙස අරමුණු කිරීම අපි ළඟට දෙන කෙලෙස් 10ක්. ඒ කෙලෙස් 10න් වැඩි කරාම ඒ මුළු කෙලෙස් ප්‍රමාණය එනවා 1500ක්. උරු ලියාගෙන තියාගෙන ඒක අභිධර්ම මාර්ගයේ පොතේ දෙවනි 220 හරි දේශි 2 පිටුව. ඒක මේ හොඳට මතක තියාගන්න. ඒක කොහොමද කවුරු හරි ඇහුවොත් කෙලෙස් 1500 හැදුනේ කොහොමද කියලා ඒක තමයි ක්‍රමය. පැහැදිලි ඇති. කොහොම පින් චන්ද්‍රිකා මහත්මිය. තව මොනවා හරි කියනවා නම් අහන්න. අනිත් එක තව මට එක දෙයක් කියන්න ඕනේ. එදා මම සාරම්මන දුකේ කරනකොට කිව්වා චෛතසික විතරක් කියන තැන්වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම කියලා. ඒක මම තව හොඳට පැහැදිලි කරගත්තා. හොඳට ධර්මදර අයගෙන්. ඒක මම පොතේ ලියලා තියෙන එක හරි. ඕගොල්ලෝ ප්‍රශ්නයක් කරගන්න නැතුව ඒක ඒ විදිහටම ලියාගන්න.
ඒකත් මට කියන්න ඕනේ. දැන් මම කියවනේ මම ලිව්වට සමහරට මේකත් වෙන්න පුළුවන් මේකත් වෙන්න පුළුවන් කියලා. ඒක දැන් මම මේ පොතේ දීලා තියෙන එක හරි. හොඳයි ඒකත් මට කියන්න ඕනකම තිබුණා. හොඳයි දැන් මේ දුකේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ශ්‍රීමති මහත්මිය ඉන්නවනේ. මොන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්ද? ඒක පැහැදිලි කරගත්තද? අනිත්‍ය 6 තිබිලයි මේක යට උනේ කියලා. ශ්‍රීමති මහත්මිය කීප එක හරියට තේරුන්නේ ආපහු පොඩ්ඩක් කියනවද? වෙන ගොච්චක වලට වඩා මෙතෙන්ට පද දෙකක් එකතු වුණා. ඒකේ එක හේතුවක් තමයි මේ ගොච්චකයේ මේකේ තියෙන අභිධේයාර්ථ වල කිලේශ ධර්ම එකිනෙකාට සංප්‍රයුක්ත නිසා එතන තව පද හදන්න පුළුවන්. එතකොට ඒ වගේ දැන් හදලා තියෙන තුන්වෙනි පදයේ සංකිලිට්ඨ දුකය සංකිලිට්ඨා ධම්මා අසංකිලිට්ඨා ධම්මා කියලා කියනවා වගේම හතරවෙනි පදය කිලේශ සංප්‍රයුක්ත දුකය කියලා ගත්තා. කිලේශ සංප්‍රයුක්තා ධම්මා කිලේශ විප්‍රයුක්තා ධම්මා කියලා. එතකොට ඒ පද දෙකම සමානයි. මේ පද දෙකේම අභිධේයාර්ථ වශයෙන් සමානයි. මොකද සංකිලිට්ඨා ධම්මා අසංකිලිට්ඨා ධම්මා කියලා කිව්වහම සංකිලිට්ඨ කිලුටු වෙච්ච කෙලෙසුන්ගෙන් කෙලසන ලද්දා වූ. එතකොට කෙලෙසුන්ගෙන් නොකෙලසුනා වූ. එතන එන්නේ සංකිලිට්ඨ කියන එකට එනවා අකුසල් සිත් 12යි චෛතසික 27 වෙනවා චෛතසික 27යි. මොකද ඒ හැම චෛතසිකයක්ම මේ කිලේශයක් එක්ක සංප්‍රයුක්ත නිසා. එතන ඒක එනවා. ඊළඟට අසංකිලිට්ඨා කියලා කියනකොට අසංකිලිට්ඨ වෙන්නේ ඒ කෙලෙසයන් සමග කෙලෙසුන්ගෙන් නොකෙලසුනා වූ. ඒතර කෙලෙසුන්ගෙන් කෙලසුනේ නැත්තේ මොනවද? අනිකුත් ධර්ම ටික කෙලසිලා නැහැ. අකුසල් සිත් වර්ගිත අනිත් ටික ඒකට අයිති නැහැ. සිත් 77යි චෛතසික 38යි රූප 28යි නිර්වාණය වශයෙන් මේක ගත්තා. ඒකම තවදුරටත් විස්තර කරලා තිනවා ඕනනම් මෙහෙමත් කියන්න පුළුවන්. කිලේශ සංප්‍රයුක්ත. කෙලෙස් සමග මිශ්‍ර වුණු. ඒතර කෙලෙස් සමග මිශ්‍ර වුණු කියලා හතරවෙනි පදේ හදලා තියෙනවා. ඒකත් අකුසල් සිත් 12යි චෛතසික 27යි. ඊළඟට කෙලෙස් විප්‍රයුක්ත කෙලෙස් සමග මිශ්‍ර නොවුනේ අර අකුසල් සිත් 12 වර්ගිත ඊතුරු පරමාර්ථ ධර්ම. අන්න ඒ විදිහට එතන එකක් වැඩි වෙලා තියෙනවා. කෙලෙස් සංප්‍රයුක්ත දුකේ කියන එක වෙන ඒවත් ආවා සංප්‍රයුක්ත වශයෙන් අර තවදුරටත් විස්තර කරන්න ඉස්සෙල්ලා තුන්වෙනි පදේ හදලා තියෙන්නේ. ඒ වගේම තමයි 6 වෙනි එකත්. 6 වෙනි එකයි 7 වෙනි එකයි. ඒකෙත් කිලේසා චේව ධම්මා සංකිලිට්ඨාච ඊළඟට කිලේසා චේව ධම්මා කිලේශ සංපයුක්තාච. ඒ විදිහට කෙලස් නම් මූද කෙලසන ලදලූද කියලා 6 වෙනි පදේ. පළවෙනි එක දෙවෙනි එක කෙලසන ලද නමුත් කෙලසුන් නම් නොවු. ඒකම තමයි 7 වෙනි දුකේට කිලේසා චේව ධම්මා කිලේශ සංපයුක්තාච කිලේශ සංපයුක්තා චේව ධම්මා නොච කිලේශා කියලා. ඒක පොඩ්ඩක් කියවලා බලන්න. කියවලා බලලා ඔය දැන් මම කියවන 3යි 4යි සම්බන්ධයි. ඒක 3යි 4යි බෙදලා දාලා තියෙනවා තුන්වෙනි පදේ දෙකට බෙදලා 3 4 වශයෙන්. ඊළඟට පස්වෙනි පදෙත් දෙකට බෙදලා පහන මේ 6 වෙනි එකත් දෙකට බෙදලා 6 7 විදිහට හදලා තියෙනවා. එකම පදේ අර්ථ වෙනස් විදිහට අර්ථය වෙනස්. සංකිලිට්ඨාච කියන්නේ කෙලෙසෙන ලද ඊළඟට සංප්‍රයුක්ත කියලා කියන්නේ කෙලෙස් සමග මිශ්‍ර වුණු. ඒ විදිහට පද දෙකකින් විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ එතකොට හිතා ගන්න පුළුවන් මේ කෙලෙස් නිසා මේක කිලුටු වෙලා කිලුටු කරන ලද කෙලෙසන ලද ටික මේ දෙක. එතකොට සංප්‍රයුක්ත ටික කියන්නේ ඒකමයි. කෙලෙස් සමග මිශ්‍ර වූ කියන එකත් ඒකමයි. කියන අදහස තමයි එතන තියෙන්නේ. ඒක පොඩ්ඩක් හිතලා බලලා ලබන සතියේ අපි කතා කරමු. ඒක දැනගන්න ඕන නම්. දැන් තේරෙන්නේ නැත්නම්. මොනවා හරි ඒක පැහැදිලි කරන්න ඕනේද චන්ද්‍රිකා මහත්මිය නිරංජලි මහත්මිය? මොනවා හරි තියෙනවද? ඔතුමිය ඔයිට වැඩි ඉතින් මට නම් තේරෙන විදිහට උපරිම විදිහට පැහැදිලි කරා. ආයි ඒකේ පැහැදිලි කරන්න දෙයක් ඉතුරුන්නේ නැහැ. බොහොම පිං හොඳටම විස්තරේ තේරුණා ඔබතුමියගේ. අපි මුලින් කරන අය ශ්‍රීමති මහත්මිය ඒනට අපිටත් තේරුණා. මම දන්නේ මට නම් තේරුණා ඔබතුමිය කියපු විදිහ. බොහොම පිං ශ්‍රීමති මහත්මිය. හොඳයි. එහෙනම් අපි වැඩසටහන සමාප්ත කරමු ශ්‍රීමති මහත්මිය. නිරංජලි මහත්මිය මොකුත් තියනවද?
නෑ මහත්මිය මං හිතන්නේ ඔබතුමී හොඳටම විස්තර කරා සර්ව සම්පූර්ණයි. ඉතින් මං හිතන්නේ ඒගොල්ලන්ගේ අර කෙලෙස් සම්බන්ධව ප්‍රශ්නෙත් විසඳෙන්න ඇති කියලා හිතෙනවා. ඒක තමයි බොහොම නිකන් සරල දෙයකට තිබුණේ පොඩි පැටලිවිල්ලකට. මං හිතනවා අද හොඳට සම්පූර්ණ විස්තරයක් ඔබතුමිය හොඳයි. එහෙනම් අපි වැඩසටහන સમાપ્ત කරමුද ශ්‍රීමති මහත්මිය? ඔව් එහෙමයි චන්ද්‍රිකා මහත්මිය ප්‍රශ්න නැත්නම් අපි સમાપ્ત කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එහෙනම් අපි මුලින්ම අපි මේ කුසල් ඔක්කොම දෙවියන්ට අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශ්‍රාවකං. අපි ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපේ ප්‍රාර්ථනා වාක්‍යයක් කියමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගම හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුච්ඡතු. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයං කමමේ බන්තේ බෝධිපඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයං කමමේ ධම්ම සම්දිත්තික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර. සාදු සාදු සාදු. සෑම දිනාටම තෙරුවන් සරණයි. අපිට අද දවසේ ශ්‍රීමති මහත්මිය විශාල දහම් පරයයක් පැහැදිලි කරා. දිනාංජලි මහත්මියත් ඒ වෙනුවෙන් කැප වෙලා උදව් කරා. අපි සියලු දෙනාම පැය දෙකකට ආසන්න කාලයක් තුර ලබාගත් පුණ්‍ය ශක්තිය ඒ දෙපළට අනුමෝදන් කරමු. එම මහත්මීන් දෙදෙනාගේම මම මේ පින් අනුමෝදන් කරනවා. ඒ මහත්මියන් දෙදෙනාගේම ධර්ම දේශනාමය කුසලානිසංසයන් රැස් කළා වූ කුසලානිසංසෙනුත් මෙලොව වශයෙන් ආයු වර්ණ සබ බල ප්‍රඥාව වර්ධනය වේවා. ඒ වාගේම ඉතුමියන් දෙදෙනාට තුරුණුවන්ගේ අනන්ත ආශිර්වාදයක් දෙවියන්ගේ පීඩ රැකවරණයක් ලැබේවා. මේ දේශනාමය කුසලයෙන් තව තවත් ධර්මඥානය, භාවනා ඥානය, පාරමී ඥානයේ ධර්මත් දියුණු වේවා. බෝධිපාක්ෂික ධර්ම වඩා ගැනීමට හැකියාව ලැබේවා. තම තමන් ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් බෝධි ඥානයකින් වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට ලැබේවා. ඒ වගේම මේ කරගෙන යන සියලුම ශාසනික කටයුතු තවදුරටත් කරගෙන යාමට ධෛර්ය ශක්තිය ඉතුමියන් දෙපළටම ලැබේවා. ඒ වගේම ඔබ දෙපළ ධර්මයේ හැදෑරුවා වූ සහ හදාරමින් සිටින සියලුම ස්වාමින් වහන්සේලාට, ගුරුතුමන්ලාට, දෙමෝපියන්ට, පවුලේ සැමටත් ඔබගේ යහපත පිණිසද, පරලෝ සුභතිය පිණිසද, සංසාර දුකින් අත මිදීම පිණිසද මේ කුසල් හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම මේ වැඩසටහන සම්පාදනය කිරීමට මූලිකවම රෝනෝ මහත්තයාට අපි පින් අනුමෝදන් කරන්න ඕනේ. අයන්ත රත්නායක මහත්තයාටත් අපි ඒ වගේම පින් අනුමෝදන් කරනවා. මෙලෝ වශයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. සියලුම යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සර්වාකාරයෙන්ම සාර්ථක වේවා. සහභාගී වූ ඔබ සැමගේ පවුලේ සියලු දෙනාටමත් පරලෝසප ඥාතීන්ට ශිල්ප ඉගෙනගත් සහ ඉගෙන ගනිමින් ඉන්නා වූ ගුරුතුමන්ලටත් ඒ ආකාරයෙන් මේ කුසල් අනුමෝදන් වෙත්තා. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. මේ කරගෙන යන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට ධෛර්ය ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි.
සරණයි සාදු සාදු අනුමෝදාමි. ඒ වගේම චූටි දෙයක් එකතු කරන්න ඕනේ. මම මේක රෙකෝඩ් කරාට මේක යවනවා ලක්ෂ්මී මහත්මියට. තවමත් එතුමිය තමයි අපේ මේ වැඩසටහන ඉන් කරන්නේ. අදත් අමතක වුණානේ සමාවෙන්න. සියලු පින් ඒක ආකාරයෙන් අනුමෝදන් වේවා. එතුමියත් පතන්නා උතුම් බෝධිසත්වයන් ප්‍රාර්ථනා කරනවා. ආදී සාදු සාදු. ඊරුවන් සරණයි. දරුවන් සම්ම අපි ලබන සතියේ හමු වෙනවා. ලබන සතියේ දවස් දෙකම නේද චන්දිකා මහත්මිය? ඔව්. හවස් දෙකම. ඔව්. හොඳයි.